අද අපේ වැඩසටහන අපි පටන් ගමු. මම රුකි ඩිසිල්වා 361 degrees ආයතනයේ CEO founder and also that we are launching our new brand for the SME market. අපි දැන් අලුත් මාර්ගයකට අපි පිවිසෙනවා. අපි මෙතෙක් කාලයක් අපි corporate market එකේ හිටියේ. මේ corporate market එකේ ඉන්න ගමන් අපි බැලුවා දැන් මේ අවස්ථාව වෙනකොට මේ ඇති වෙලා තියෙන ව්‍යසනය නිසා, because of the current situation that you and I are facing, there's a larger purpose for us to live. එතකොට මේ අපේ මෙහෙවර කිරීමේදී අපිට corporate sector එකට වෙලා corporate sector එක විතරක් ගොඩ දාලා හරියන්නේ නැහැ. අපිට SME market එකත් අපි මොකද මේ තියෙන තත්ත්වයන් අනුව අපිත් සෑහෙන දෙයක් කරන්න වෙනවා SME market එක හරි විදියට ගොඩ දාන්න නම්. Now we have arrived and our brand is Power Up, and then this is powered by 361 degrees limited with my team. We have been in this business. අපි මේ training සහ consultancy space එක තුළ ලංකාවේ විශාල ව්‍යාපාරات එක්ක අපි අවුරුදු 20ක් විතර වගේ කාලයක් එකට රැඳිලා ඉඳලා දැන් ඒ මාකට් එකේ ඉන්න ගමන් SME මාකට් එකටත් SME ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට අතහිත දෙන්න අපි ලෑස්ති වෙලා දැන් අපි Power Up කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. මේ වෙනකොට අපි 361 degrees වලින් අපි රොහන් අපි කළා තියෙනවා SME සඳහා මේ වගේ live series අපි 4ක් කරලා තිනවා. මේ 5 වෙනි එක. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට අපි අඳුරලා දෙන්න ඕන. මාත් එක්ක අද එකතු වෙන්නේ රොහන් ජයවීර. රොහන් ජයවීර කියලා කියන්නේ ඩිජිටල් ෆීල්ඩ් එකේ IT ෆීල්ඩ් එකේ දැවැන්තෙක්. ඔයගොල්ලෝ හැමදෙනාම අහලා ඇති Google කියන සමාගමක් ගැන. රොහන් ජයවීර කියලා කිව්වාම මේ Google එක හා සම්බන්ධ වෙලා හිටිය ඒ කන්ට්‍රි මැනේජර් වෙලා හිටපු පුද්ගලයා තමයි රොහන් ජයවීර. එතකොට රොහන් ජයවීර කියන චරිතය අපි ගොඩක් IT ඉන්ඩස්ට්‍රි එකේ, ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් ඉන්ඩස්ට්‍රි එකේ, ඩිජිටල් මාකටිං ඉන්ඩස්ට්‍රි එකේ මේ හැම එකකම අපි එකතු වෙලා ඉන්න දැවන්ත චරිතයක් රොහන් ජයවීර. රොහන් අයිබෝවන්. අයිබෝවන් බ්‍රොකි. thank you very much මේ විස්තරය. ඔව්. දැන් මේ පෞද්ගලික තත්ත්වය සම්බන්ධයෙන් දැන් මේ අපේ පැවතිලා තියෙන සම්බන්ධයේ තත්ත්වය සම්බන්ධයෙන් වාගේ මොකද්ද මේ අපි කෙටියෙන් අපි ගොතම what are the real challenges that we are having කියලා අපි පොඩි අපි උණ පුරාණයක් කරගෙන අපි කතන්දරේ පටන් ගමුකෝ, අපේ දෙබස පටන් ගමුකෝ. මම හිතන්නේ ඉතින් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි මම උදාහරණයක් අපි අර කොන්ට්‍රැක්ට් සයින් කරනවානේ එක කට්ටියත් එක්ක. ඒ කන්ට්‍රි ඒකක කට්ටිය වල අර හැම කොන්ට්‍රැක්ට් එකම තියෙනවා මේ ෆෝස් මේජර් කියලා ක්ලෝස් එක. ෆෝස් මේජර් කියන්නේ අර acts of god, දෙවියන් වහන්සේගෙන් වෙන දේවල් අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නැති ඔය නාය යෑම, earthquake, hurricanes ඒ වගේ දේවල් සම්බන්ධ වුණාම ඔය කොන්ට්‍රැක්ට්ස් නැති වෙනවා කියලා, ඒවා අදාළ නැහැ කියලා, එකිනෙකාට වගකීම නැති වෙනවා කියන එක සම්බන්ධයි. මම හිතන්නේ මේ ඇත්තම කියනවා මේ පෙබරවාරි මාසයේ ඉඳලා මේ වෙලා තියෙන්නේ ඔය ෆෝස් මේජර් එකේ වෙන නිකන් acts of god වගේ අමුතුම මේ හිතපු නැති දෙයක්. අපි මම හිතන්නේ ලංකාවේ හරි ලෝකෙ වටේම කිසිම ආයතනයක්, කිසිම මේ ගවර්න්මන්ට් එකක්, ආණ්ඩුවක් මෙන්න මේ සිටුේෂන් එක බලාපොරොත්තු වුණා කියලා. මම හිතන්නේ ඒකම තමයි ඉතින් අපේ ජීවිතේ තියෙන ලස්සන අර අපි නොදකින, ලෑස්ති නොවෙන දේවල් අපිට වෙනකොට තමයි අපි වුණත් අලුත් දේවල් ගැන හිතන්න පටන් ගන්න. අර ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා innovation happens at the time of despair and desperation කියලා. ඒ කියන්නේ අපි හුඟක්ම අසරණ වුණාම තමයි අලුත් විදියකට හිතලා අලුත් දෙයක් කරන්න හරි අලුත් දෙයක් හදන්න හරි පටන් ගන්න. මම හිතන්නේ මේ පහුගිය මාස දෙක ඇතුළත අපි කරපු දේවල් බැලුවොත් මේ රටක් හැටියට, මිනිස්සු හැටියට මම හිතන්නේ අවුරුදු මාස 6කට කලින් අපි හවුන කවුරුගේ කවුරු හරියගේ මෙහෙම දේවල් වෙයිද මේ රටේ හරි ලෝකේ හරි කියලා. මම හිතන්නේ පිස්සුද කියලා කියයි. පිස්සුද මේ මොන පිස්සුද කොහොම කවුරුවත් වෙනවද? ඇමරිකාවට කොහොම වෙනවද? චීනයට, ලංකාව වෙනව ඕක කොහොමත් වෙන්නේ.
කියලා ඉතින් අපි එහෙම නෑ නේද මම උනත් මාස දෙකමාරක් තිස්සේ ගෙදර ඇතුලේ ඉඳගෙන මේ වගේ සෙෂන්ස් වලින් අපි මිනිස්සුන්ට දව කරනවා ඒ අතරේ අපි ඊමේල් බලනවා ලැප්ටොප් වලින් අපි කරලා අපි සාමාන්‍ය විදියට කරගෙන යන එකම දේ අර තාම අර ආර්ථිකය හරියට ගැටිලා නැහැ අර කලින් තත්ත්වයට මොකෝ කට්ටිය ඔක්කොම බයයි ඉස්සරහටත් බිස්නස් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒක නිසා නිකන් පොඩ්ඩක් අර මුදල් අතපත මාරු වෙන transactions කියන economy කියන්නේ at the very bottom is for me මම කියන්නේ transactions කියලා. ඒක අර අතින් අතට මාරු වෙන්න ඕන. ඒක වෙන එක පොඩ්ඩක් නැවතිලා තියෙනවා. ඒක තමයි දැනට පොඩ්ඩක් ගැටලුවක් හැටියට තියෙන්නේ. මම හිතන්නේ ඒක පොඩ්ඩක් නැති වුණොත් එහෙම මේක මම හිතන්නේ සම්පූර්ණයෙන්ම මේ අපි හිතුවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විෂය මේ වර්ෂයක් වෙන්නේ අපේ මුළු ඔක්කොටම. අපි කවුරුවත් මම හිතන්නේ පරණ විදියට වැඩ කරන්න යයි කියලා. අපිත් එක්ක දැන් එකතු වෙච්ච පිරිසක් මම හිතන 70කට වගේ පිරිසක් අපි එකතුලා ඉන්නවා රෝහන් අපි පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් ඔබ සැමටම අපිත් ආයිබෝන් කියලා කියනවා මම රුකි ඩිසිලා අද අපිත් එක්ක එකතු වෙන්නේ රෝහන් ජයවීර කියලා කියන්නේ ලංකාවේ ඩිජිටල් ශාස්ත්‍රයේ සෑහෙන දැවැන්තෙක් Google සමාගමේ ලංකාවේ හිටපු කන්ට්‍රි මැනේජර් එකත් එක්කම දැන්ට ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් ඩිජිටල් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. අද අපි කතා කරගෙන යන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් වන ඔබට සහ මට මමත් ඔය කුඩා කර්මාන්ත SME කැටගරි එකේ ව්‍යවසායකයෙක් මේ අපිට කොහොමද මේ අපේ තියෙන ප්‍රශ්නවලට ඩිජිටල් උත්තර හොයන්නේ කියලා. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා බිස්නස් එක පුරාවට ඔයගොල්ලන්ගේ සප්ලයි චේන් එක. ඒ කියන්නේ ඔබගේ සැපයුම් දාමය. ඔයගොල්ලන්ගේ ප්‍රොසෙස් එක ඇතුළේ කියන්නේ බිස්නස් එකේ ඔයගොල්ලන් අගය එකතු කරන විදිය. එතකොට ඔයගොල්ලන් විකුණන විදිය, ඔයගොල්ලන් බ්‍රෑන්ඩින් හදන විදිය. මේ හැම දෙයක් කරාම ඔයගොල්ලන්ට පුළුවන් කොහොමද ඩිජිටල් උපාය මාර්ග ගේන්න. රොහන් දැන් මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ. දැන් අපි මෙච්චර කාලෙ අපි ජීවත් වෙලා හිටියේ වැඩි හරියක් අපි මේ ඇනලොග් වර්ල්ඩ් එකේ හිටියේ. ඔව් තාමත් අපි තාම හුඟක් මං හිතන්නේ ඇනලොග් තමයි. අපි ඇනලොග් නේ අපි තමයි. ඔව්. ඉතින් අපි හිටියේ ඇනලොග් වර්ල්ඩ් එකේ. මේ ඇනලොග් වර්ල්ඩ් එකේ ඉඳලා අපිට මේ ඩිජිටල් උත්තර හොයන්න පුළුවන්ද? මම හිතන්නේ ඒක ලොකු ගැටලුවක් කියලා. ඇත්තටම කියනවා නම් අපි මේ ඩිජිටල් ඇනලොග් කියන කතාව අපි විහිළුවකට වගේ පාවිච්චි කරාට මම හිතන්නේ අපි දන්න කාලෙක ඉඳලා දැන් පහුගිය අවුරුදු 10 ඇතුළත අපි ජීවත් වෙලා තියෙනවා නම් අපි ජීවත් වෙලා තියෙන්නේ 80ක් විතර ඩිජිටල් 20ක් 30ක් තමයි ඔය ඇනලොග් කියන තාක්ෂණය උනත් පාවිච්චි වෙන්නේ. මොකෝ අපි දැන් ඉස්සර වගේ නෙමෙයි අපි ඉස්සර කෝල් එකක් ගත්තොත් කෝල් එක පාවිච්චි වුණේ ඇනලොග් ටෙක්නොලොජි. දැන් ඒවා ඔක්කොම අවුරුදු 10කට 15කට කලින් ගිහිල්ලා ඔක්කොම ඩිජිටල් වෙලා IP වෙලා ඉතින් ඔක්කොම ඩිජිටල් තමයි අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ. ඉතින් ඔක්කොම ඩිජිටල් තමයි. ඉතින් ඩිජිටල් කියන්නේ හුඟක් සරලව හුඟක් පහසුවෙන් මිනිස්සු පාවිච්චි කරන වචනයක්. ඉතින් ඕක යටතේ ඔය හුඟක් දේවල් කව වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඔය ඩිජිටල් කියන එකට හුඟක් ආස හිතුනේ මට එක කාලයකට කලින් මම මේ ලස්සන පින්තූරයක් දැක්කා රුකි. ඒ පින්තූරේ තිබ්බේ අර සූමෝ ලොකු ෆයිටර් කෙනෙකුයි පොඩි මේ කෙට්ටු කොල්ලෙකුයි රින් එකේ මේ වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරේ whether you are හුඟක් දැවැන්ත ලොකු ආයතනයක් හරි පොඩිම ආයතනයක් වුණත් දැන් ෆීල්ඩ් එක එකයි. මම හිතන්නේ මේ ඩිජිටල් කියන එකෙන් අවශ්‍ය කරන දේ ලැබුණ දේ සහ මම හුඟක් මේක ගැන මේ ආසාවෙන් පැෂනේට්ලි ආදරෙන් කතා කරන එකම හේතුව මම හිතන්නේ ඩිජිටල් ටෙක්නොලොජි නිසා මේ අර ලොකු සයිස් වුණා කියලා වැඩි ඇඩ්වාන්ටේජ් එකකුත් පොඩි සහ කෙට්ටු වුණ නිසා ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එක අසාධාරණකුත් වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඩිජිටල් කියන එක හැමෝටම එකයි දැන්. හැමෝටම තියෙන්නේ එකම ප්ලේයින් ෆීල්ඩ් එක. Taman දක්ෂණ Tamanට දිනන්න පුළුවන්. Tamanගේ අදහස් හොඳ නම් අදහස් නම්ටත් වඩා Tamanගේ අදහස හරියට ඇක්ෂන් කරන්න පුළුවන් නම් මම හිතන්නේ Tamanට දැන් මේ Taman ඉන්න බිස්නස් එකේ දුවන්න පුළුවන්. අද ඒ தත්ත්වය හුඟක්ම ඇත්ත වෙනදටත් වඩා. මොකෝ ඉස්සර මිනිස්සු බලන්න අපි කීල්ස් වගේ සුප වගේ කතා කරොත් කීල් සුප එක ඉස්සර මොකද මාසකටම ඔන්ලයින් ඕඩර්ස් ආව කීයද 100ක්ද කොහෙද දැන් මොකද වෙලා තියෙන්නේ දවසකට යනවා 10000ක්ද කොහෙද මොකද්ද වෙලා තියෙන්නේ ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ හරියට සමහරට ඉන්වෙස්ට් කරලා නැතුව හරි මොකක් හරි වෙලා තියෙන්නේ නැති මොකෝ ඒ කාලේ ඉතින් මාසකට 100ක් නම් ඇයි අපි මේකට ඉන්වෙස්ට් කරන්න කියන ප්‍රශ්න ඕන කෙනෙකුට සාධාරණයි දැන් ඒක වෙනස්
ඉතින් මම හිතන්නේ මේ ඩිජිටල් කියන එක හුඟක් හොඳ ප්ලේයින් ෆීල්ඩ් එකක්. තමන්ගේ ටැලන්ට් එක තියෙනවා නම් මම හිතන්නේ හුඟක් හොඳ බිස්නස් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් මේ ඩිජිටල් ටෙක්නොලොජි පාවිච්චි කරලා. ඔබ කිව්ව කතාව ඔක්කොම ඇත්ත. හැබැයි රෝහන් මම මේ කතන්දරයකුත් හිතනවා. දැන් අපි මේ ඩිජිටල් අපේ තියෙන ඇනලොග් බිස්නස් ප්‍රොබ්ලම්ස් වලට අපි ඩිජිටල් සොලියුෂන් හොයන්න ගත්තාන් පස්සේ අපි මේ තියෙන විදියම ඒක අනිත් පැත්තට මේ මොන හරි කරලා තව මොන හරි මාක් හරි මේ ඩිජිටල් කියලා කියන්නේ මාක් හරි කරලා සොෆ්ට්වෙයාර් එකක් දාලා මොන හරි මේ SMS එකක් දාලා එහෙම කරන එක නෙවෙයි. එතකොට මේ මම අපේ මේ පෙත එකතු වෙන කට්ටියට කියන්නේ මේ කතන්දරේදී අපිට මේ ප්‍රශ්න දිහා අර ඇනලොග් ප්‍රශ්න දිහා විදිහට බලන්න එපා. එතනින් එහාට ගිහිල්ලා අපිට ඇත්තටම අපේ මේ ඩිජිටල් සොලියුෂන් දැන් ගත්තාම පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් මොනවාද? පාරිභෝගිකයා හරියට අඳුරගන්නේ කොහොමද? ඒ අඳුන ගැනීම තුල අපිට පුළුවන් කමක් තියනවාද මේ සඳහා අර වෙනස් විදිය උත්තර ගේන. එතකොට අපි ඇනලොග් ප්‍රොබ්ලම් එකක් නෙවෙයි ඒගොල්ලන් බලන්න ඕන ඩිජිටල් ප්‍රොබ්ලම් එකක් තියාට. අපි දැන් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් රෝහන් දැන් මම හිතනවා දැන් අපි මේ කඩේක ඉන්න කෙනෙක් දැන් මේ කඩේ වැඩ කරන කෙනෙක් මට දැන් මේ ඔන්ලයින් කරන්න ඕන. දැන් ඔන්ලයින් මොකද්ද කරන්න? අර මම WhatsApp නම්බර් එකක් දාලා මේ දාලා ගන්න. එතකොට දැන් WhatsApp දාලා ගත්තාන් පස්සේ මොකද වෙන්නේ? දැන් ඔක්කොම WhatsApp එනවා. ඊට පස්සේ දැන් මේක ඊට පස්සේ එතනින් එහාට කොහොමද මේක කරන්නේ? ඔන්න අපි හිර වෙන තැන. එහෙම නෙවෙයි අපි දැන් ඔය ඩිජිටල් සොලියුෂන් එක කියලා කිව්වම අපි ඒ මුළු දෙන සොලියුෂන් ස්පේස් එක හරහාම එතකොට මේ ප්‍රශ්නේ තියෙන සෑම අංගයක් හරහාම අපි වෙනස් වූ ආකාරයකින් බලලා එතන එකතු වෙන කට්ටියකින් වෙනස් උත්තරයක් අපි හොයාගන්න අපි උත්සාහ කරන්න ඕන. දැන් අපි යම් බණ්ඩ දැන් ඕනම බිස්නස් එක තියෙනවා මේ සප්ලයි චේන් එක මේ සප්ලයි කියන සැපේ උදා මේ කියන්නේ තමුන් මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් තමුන්ගේ තියෙන බිස්නස් එකේ අපිට තියෙන මේ කවුද අපිට සපයන්නේ. එතකොට දැන් අපිට අපි හිතමු බලන්න දැන් අපි ට්‍රේඩින් බිස්නස් එකක් තියෙනවා නම් අපි නැත්තම් අපි මොන හරි බයින් ඇන්ඩ් සෙලින් දෙනවා නම් අපි දැන් කොහොමද මේ කතන්දරේ එන්නේ. දැන් රෝහන් වාගේ තියෙන අත්දැකීම් එක්ක දැන් මේ වාට තියනවාද අපිට අපේ ඉන්න හිතවතුන්ට කියලා දෙන්න පුළුවන්ද මේ සප්ලයි චේන් එක සඳහා කොහොමද අපි මේ ඩිජිටල් උත්තර හොයන්නේ කියලා? ඔව් රයිට්. මේ උත්තර නෝ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඒකේ. මම ඔයාලට කියන්න කලින් පොඩ්ඩක් අර කලින් කියපු කැලලට පොඩි දෙයක් කියන්න. ඔබ කියපු දේ සම්පූර්ණයෙන්ම හරි. අපි මේ ඇනලොග් එක ඩිජිටල් කරනවා කියන්නේ මේ අපි හිතන විදිය වැරදි. ඒක නෙමෙයි ඇත්තට මේ ඩිජිටල් කරනවා කියන්නේ. මම උදාහරණයක් කියන්න. අපලෝ කියන්නේ හන්දට ගියපු රොකට් එක. හරි? ඒකනේ. ඒකේ හදපු විදියට 1940 ගානේ ඉඳලා සයන්ටිස්ට්ලා ඩෙවලොප් කරලා ඉවිල්ලි වෙරලා ඒකෙන් 1 කිලෝග්‍රෑමයක් අහසට යවන්න ඩොලර් 6000ක් වගේ ගාණක් යනවා. ඒක 4000ක්. ඉතින් අවුරුදු 30ක් 40 ඕක ඔප්ටිමයිස් කරලා බෙටර් කරලා ඕක දැන් ඔනේ 3000 4000ක් වෙයි. දැන් මේ ඊපෙරද මේ අර ඊලොන් මස්ක් කියන මිනිස්සයා ඇවිල්ලා ඒක පර්පස් එක අලුතෙන් හිතලා එයාට දැන් තියෙන ඩිජිටල් හරි ඔක්කොම තියෙන ටෙක්නොලොජිස් පාවිච්චි කරලා ඒ රොකට් එක අලුතෙන් රීඩිසයින් කරා. ඒ ඩිසයින් කරපු එකෙන් යාට දැන් 1 කිලෝග්‍රෑම් යවන්න පුළුවන් අහසට ස්පේස් එකට $300 වලට. කවදාවත් කලින් ටෙක්නොලොජි එක අපි රිෆයින් කරලා මේක මේ ඩිජිටල් කරා කියන එක නෙමේ ඇත්තටම ඩිජිටල් ටෙක්නොලොජි එකේ තියෙන පුළුවන් උපරිම වාසිය ලබනවා. දැන් ලංකාවේ බලන්න ලංකාවේ නෙමේ ලෝකේ ගත්තොත් බැංකින් ඉන්ඩස්ට්‍රි එක why banking industry online fail වෙලා තියෙන්නේ කියන්නේ අපි මේ රීටේල් ස්ටෝ මේ බැංක් එක ගිහිල්ලා තියෙන ලියකියවිලි 4-5යි අත්සන් 5යි ඒකම ඒක ඔබලා තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකට. ඉතින් බැංකුව කරලා තියෙන්නේ කලින් තිබ්බ process එකම මේ ෆෝන් එකක් ඇතුලේ ඔබලා ඉවරලා ඩිජිටල් කරා කියලා කියනවා. ඒක වැරදි. දැන් අපි වෙන චයිනා වල තියෙනවා හොඳ ෆයිනෑන්ෂල් සිස්ටම් එකක්. ඒකෙන් බැලුවොත් ඒකේ ඔතොරයිසේෂන් මේ අත්සනක් නෙමෙයි. ෆේස් රෙකග්නිෂන්. ෆෝන් එකේ තියෙනවා ෆේස් රෙකග්නිෂන්. ෆේස් රෙකග්නිෂන් දීලා ස්මයිලිං මේ ෆේස් එක දුන්නාම that's a authorization for a transaction to happen. අන්න ඒ වගේ. ඉතින් අපි බලන්න ඕනේ දැන් අපිට කවදාවත් තිබ්බ නැති මේ ටෙක්නොලොජි එකක් ඩිජිටල් ඉන්ටර්නෙට් ඔය ඔක්කොම ටික තියෙනවා. අපේ කම්පැනි එකේ තියෙන process එක මොකක්ද කියලා බලලා ඒ process එක එහෙමම මේ ඩිජිටල් කරලා ඉවරලා දුවන එක නෙමෙයි. එතන තියෙන්නේ failure එකක් ඇත්තටම මගේ අදහස. අපි බලන්න ඕන අපිට දැන් මේ තියෙන අලුත් ටෙක්නොලොජි අරගෙන මේක කොහොමද තව කස්ටමර්ට සර්ව් කරන පර්පස් එකට හරියන විදිහට හදන්නේ කොහොමද කියලා හදලා තමයි ඩිජිටල් ගේන්න ඕන කම්පැනි ඇතුළට. ඒක තමයි පළවෙනි කෑල්ල. ඒ කියන්නේ ඇනලොග් එකෙන් ඩිජිටල් කරනවා කියන්නේ කලින් තිබ්බ එක බලලා එහෙමම මේ ඩිජිටල් එකක් ඇතුළට ඔබන එක නෙමේ මේ ප්‍රශ්නට උත්තරේ කියන එක පළවෙනි එක. දෙවෙනි එක ඔබ කියපු මේ ආයතන. දැන්
මගෙත් ආයතනයේ අවුරුදු 5ක් විතර පරණයි ළමයි 30 ගාණක් විතර වැඩ කරන ඔක්කොම කරලා අපි ඇත්තටම බැලුවේ මෙන්න මේ විදියට. දැන් හැම ආයතනයක්ම පටන් ගත්තාම අපි ඔක්කොටම මේ ලොකු අවබෝධයක් නැහැ මේකේ මොනවාද processes වෙන්නේ, කොහොමද මේකට system දාන්න ඕනේ. මොකද අපිත් මේ යන ගමන් අර plane අර කතාවක් කියන්නේ අර plane එක පියාඹන ගමන්ම තමයි plane එක හදන්නත් ඕනේ. හරි ඕකනේ entrepreneur කෙනෙක් කියන්නේ. අර අපි කියන්නේ you have to build the plane while you are flying it. So ඉතින් ඒ වගේ වෙලාවට අපි හදන්නේ අපිට සරල කොටස් අරගෙන ඒවට හුඟක් වියදම අඩු solutions digital වලින් introduce කරන. අපි මම උදාහරණ කියන පළවෙනියටම අපිට මේ invoicing කියන එක customer ට invoicing කියන එක ලොකුම කරදරයක්. ඒක කරන්න හැමදාම කට්ටිය word document අරගෙන excel අරගෙන කරදර කරනවා. අපි ඊට පස්සේ free software ටිකක් evaluate කරලා Google එකෙන් search කරලා හොයලා Wave කියලා invoicing solution එකක් හොයාගත්තා. ඒක මං හිතන විදිහට free. ඒකෙන් තමයි ඊට පස්සේ අපි ඔක්කොම දැන් කස්ටමර්ස්ලා 10 15 ඉන්නකොට මැනුවලි කරලා ඊට පස්සේ ඕක අපි ඔටෝමේට් කරා Wave එක අරගෙන. ඒක වෙබ් එකේ තියෙන ඉන්ටර්නෙට් විතරයි වුණා හරි සරලයි ඒක කරා. ඊට පස්සේ ඒක තව පොඩ්ඩක් cost එක ගියේ නෑ හැබැයි. cost එක ගියේ නෑ. ඊට පස්සේ දැන් අපේ දැන් කස්ටමර්ස් ගන්න තවත් වැඩි වෙනකොට දැන් process එක වැඩි වෙලා දැන් ওই taxes වෙනස් වෙලා තව පොඩි ඒවා features උනාම තව ඒකෙම තව පොඩ්ඩක් වෙනස් ඒකෙම advanced solution එකක් මේව කරලා invoice era කියලා අපි invoicing solution එකට ඒකට අපි මාසෙකට ගන්න $10,000ක් රුපියල් 1,500ක් විතර කිසිම කරදරයක් නැහැ system එක 99 හැමතිස්සෙම වැඩ කරනවා අපේ invoices automatically generate වෙනවා ඔක්කොම වෙනවා කිසිම problem solve and මටත් කරන්න පුළුවන් මම technology හිටියට මම මේ අර software code ලියාගෙන ඒවා කියෝලා ඒවා මට දැන් බෑ ඒවා දැන් අවුරුදු 15 විතර කලින් campus එකෙන් එළියට කාලේ කරපු දේවල් දැන් අපිටත් ඕනේ ප්‍රශ්න බලලා ඉන්ටර්ෆේස් එකෙන් බලලා කනෙක්ට් කරලා වැඩේ කරගන්න පුළුවන් කියලා මොකද අපේ පර්පස් එක ඒක නෙමෙයි අපේ පර්පස් එක අපේ කස්ටමර්ස්ලා ප්‍රොටෙක්ට් කරගන්න එකයි සර්ව් කරන්නේ. ඉතින් මේ සොලියුෂන්ස් තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට මොකක්ද උනේ? දැන් අපි කස්ටමර්ස්ලා කියනවා අපිට තේරෙනවා අපේ කස්ටමර් මැනේජ්මන්ට් එක පොඩ්ඩක් මදි. ඉතින් CRM සොලියුෂන් එකක් ගන්න ඕනේ කියලා කිව්වා. දැන් අපිට CRM සොලියුෂන් බලන්න ඔය ඔක්කොම වල බලලෙවලා ඒකත් ඔය Pipe Drive කියලා මාසෙට $10ද 15ද යන සිස්ටම් එකක් දාලා ඉවරලා ඒකේ ලස්සනට තියෙනවා මම හිතන රුකී දන්නවනේ සේල්ස් ෆනල් එක කියන එක නේද කස්ටමර් කේර් දෙනවා අපි කතා කරාද ප්‍රොපෝසල් කීයක් යවුවද නෙගෝෂියේෂන් කීයක් වෙනවද කීයක් මේ මාසෙට ඉන්වොයිස් කරන්න පුළුවන්ද කියලා හරි ඉතින් ෆ්‍රන්ට් එන්ඩ් පැත්ත තමයි හුඟක්ම හැදුවේ මොකෝ ඕනම කස්ටමර් ඕනම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ගේ මුල් කාලේ රෙවෙනියු ෆෝකස් එක සේල්ස් ෆෝකස් එක හරියට තියෙනවා ඒක තමයි මොකෝ සල්ලි කම්පැනි එකට එන්නේ නැති වුණොත් තමයි හුඟක් ප්‍රශ්න ඇති වෙන්නේ කම්පැනි එකක් ඇතුලේ මුල්ම කාලේ. දැන් අපි ඊට පස්සේ දැන් මේ ටික හදලා ඉවරලා දැන් අපි බැලුවා රයිට්. මෙතන මේ ටිකක් අර ඩිපාර්ට්මන්ට් එක මේ ඩිපාර්ට්මන්ට් එක කතා කරන්න ඇති ප්‍රශ්න තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් එක ගියා කියනවා මේක මට හරියට ආවේ නැහැ, මෙයා මට කිව්වේ නැහැ, ඊමේල් එක මිස් වුණා, අරකයි මේකයි කියලා. Now we have to put another system to make sure that it doesn't happen. ඒකට දැන් ඔන්න අපි ඉවැලුවේට් කරලා ඉවරලා පොඩි සිස්ටම්ස් එහෙම මේ දෙක තුනක් බැලුවා. ඉතින් Slack කියලා අහලා තියෙන්නේ ටූල් එකක් තියෙනවා ඒව වෙනකොට දැන් හුඟක් වෙනස් ටූල් තියෙනවා අපි පටන් ගන්න කාලේ Slack තමයි අපි වගේම ස්ටාර්ට්අප් එකක් වගේ ඒක ෆ්‍රී අවුරුදු 5කට විතර කලින් ඉතින් Slack එක අපි ඉම්ප්ලිමන්ට් කරා කම්පැනි එක ඇතුළෙම හැමෝගෙම වැඩ කරා ඉතින් ඒගොල්ලෝ දැන් ඊමේල් නෙමෙයි යවන්නේ Slack එකේ මෙසේජ් එක දාලා එලා Slack එකේ තියෙනවා ටාස්ක් අසයින් කරලා මේව කරන්න ඊට පස්සේ Asana කියලා එකක් තියෙනවා Asana නම් ටිකක් ගණන් වැඩි හැබැයි Asana එකේ සම්පූර්ණයෙන්ම ටාස්ක් and project management tool එකක් ඉතින් ඒ වගේ දේවල් අපි අරන් ආවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ආයතනය දුවන්නේ අර එක ලොකු සිස්ටම් එකකින් නෙමෙයි පොඩි සිස්ටම් 3-4. හැබැයි දැනට අපේ තියෙන මේ වෙලාවේ තියෙන මේ ප්‍රමාණයට මේක හොඳටම ඇති. අර මම ටෙක්නොලොජි එකට ආදරේ. ඒ වුණාට මම කවදාවත් ඇඩ්වයිස් කරන්නේ නැහැ අර ඕවර් ටෙක්නොලොජිසම් කියලා. ඕවලි අත්වාශ්‍ය විද්‍යට ටෙක්නෝලජි කම්පනීස්ල ඇතුළ දාගෙන ඉවරලා බිස්නස් එක ෆේල් වුණොත් ටෙක්නෝලජි ගෙනාව කියලා තේරුමක් නැහැ. බිස්නස් එක ෆේල් වෙන්නේ ප්‍රොඩක්ට් මාකට් ෆිට් and කස්ටමර්ස්ලා වැරදි වුණොත් තමයි. ඉතින් මම හිතන්නේ ඔන්න ඕක තමයි අපේ ජර්නි එක අපේ ගමන මේ යන. දැන් ඕකේ එක්ස්ට්‍රීම් එන්ඩ් එක තමයි ඔය SAP, Oracle and Microsoft and Azure and කියන ලොකු බරපතල ආයතනත් එක්ක වැඩ කටයුතු කරන අපි මං හිතන්නේ ළඟදී පැත්තට යයි කියලා අපි වැඩ කරන්නේ Google Apps වල email and Excel and Word document ඔය ඔක්කොම ටික ඒක තියෙනවා. ඉතින් මං හිතන්නේ හොඳටම efficient company එක.
ඔව් එතකොට දැන් අපි අද කතා කරන්නේ SME බිස්නස් සඳහා ඩිජිටල් උපාය මාර්ග කියන එක. අපෙත් එක්ක එක් වෙලා ඉන්න ඔක්කොටම බොහොම ස්තුතියි අද මේ වගේ වෙලාවකදී අපෙත් එක්ක එකතු කරන්න ආවට. මම ඔක්කොටම ආරාධනා කරනවා මොන හරි ප්‍රශ්න තියෙනවා අපෙන් අහන්න. අපි ප්‍රශ්න කීපයක් තියෙනවා අපි එතනට යන්. අපි ගන්න ප්‍රශ්න ටික ගන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන අනුරාධ ඒකනායක. අපි එතනට එන්න අනුරාධ. අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන අද අපි කියලා කියන්නේ මම රුකී ඩිසිල්වා 361 degrees ආයතන නිර්මාතෘ ඒකත් එක්කම අපි මෙච්චර කාලයක් අපි 361 degrees ආයතනය ලංකාවේ large corporates ඒ කියන්නේ ලොකු ආයතනයක අපි රැඳිලා හිටියා. රැඳිලා ඉන්න ගමන් අපි අවුරුදු 20ක් විතර අපි ඉතාමත් අතිසාර්ථක විදියට කටයුතු කළා. විශාල ජයග්‍රහණ ගොඩක් ඇස්සේ ඉන්නකොට තමයි මේ ප්‍රශ්නය ආවේ. දැන් අපි තීරුම් ගත්ත මේ අවස්ථාවේදී මේ large corporates market එක විතරක් ඉඳලා බෑ. මොකද මේක අපි හරියට හැදෙන්න නම් ලංකාවේ හැදෙන්න ඕන. ලංකාවේ හැදෙන්න නම් ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය තමයි small and medium entrepreneurs SME ව්‍යවසායකයෝ. එතකොට මේ SME ව්‍යවසායකයන්ට දිරි දෙන්නට තමයි අත්වලක් දෙන්න තමයි අපි Power Up Sri Lanka කියලා බ්‍රෑන්ඩ් එකකින් අපි SME මාකට් එකට අපි දැන් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ අපි Power Up Sri Lanka එකේ අදිෂ්ඨානය තමයි මේ අපි එක්ව නැගිටිමු කියන එක. මේක මේ තනියෙන් ගහන්න බැරි ගේමක්. මේක අපි ඔක්කොටම ඉන්න ඕන. දැන් උගුල්ලන් පොඩි කට්ටිය කියලා නැහැ, ලොකු කට්ටිය කියලා නැහැ. මේ සියලු දෙනාම අපි එකතු වෙලා විශාල වූ ගේමක් ගැහුවොත් තමයි යන්නේ. එතකොට අපි මේ ගහන ගේම් එක අපි අලුතෙන් කරන ගේම් ප්ලෑන් එක අපිට අලුත් විදිහකට කරන්න වෙලා තියෙනවා. එතකොට මේ අලුත් විදිහකට කරන්න වෙලා තියෙනකොට අපි එදා හිටපු විදිහට අද හොයන්න ඉන්න බෑ. අපි දැන් මේ අද කතා කරේ මේ ඕගොල්ලෝ ව්‍යාපාරිකයෝ විදිහට ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට ඇනලොග් ඇහැකින් බලලා ඩිජිටල් උත්තර හොයන්න එපා. මොකද ඒ කියන්නේ ඕගොල්ලන් කරපු එක කරන්න software එකක් ගේන එකවත් එහෙම නැත්නම් communication solution එකක්වත් දාන එකත් එහෙම නැත්නම් computer එකක්වත් ගෙනලා දාන එක නෙවෙයි. අපි මේ දේ ඇයි අපි මේ දේ කරන්නේ? මේ දේ මට ලැබෙන value addition එක මොකක්ද? ඒ කියන්නේ මට මොකද්ද අගයක් එකතු වෙන්නේ? මට සැබෑ අගයක් එකතු වෙනවද? මගේ customers ලට එකතු වෙනවද? ඒ කතන්දරේ අපි අහන්න ඕන. මේකත් එක්කම අපි රැඳලා ඉන්න කට්ටිය අපි අහන්න තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගත්තා. අපි ඒකත් එක්කම අපි ඔක්කොම ගෙම ඉල්ලා සිටින මේ පණිවිඩය අනිත් එක ෂෙයා කරන්න කියලා මේ live stream එක බලනවා. ඔයගලන්ට ගිහිල්ලා share button එකට ගිහිල්ලා share on your page එක කියලා බලන්න පුළුවන්. රුවන් වත් share කරාද? ඔව් මමද මේ ඇත්තටම මේ link එක කතා කරන කවුරුකී මේ පොඩ්ඩක් මගේ link එකේ පොඩි error එකක් ආවා. මේ ඒක නිසා මම පොඩ්ඩක් දැන් හදලා මම දැන් share කරනවා මගේ page එකේ. පේජ් එකට. හරි. එතකොට දැන් අපි ඉස්සලා රෝහන් කීගේ හිටියේ අපි අනික් කට්ටියටද සෑම් රාජපක්ෂ කවින්ද ඔන්න හායි සර් රෝහන් කියනවා. වගේ යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. සෆ්රාස් මටත් හායි කියලා තියෙනවා. අපි දැන් මේ පොඩි ෆෑන්ස්ලා වගේ ඉක්ුත් එහෙම ඉන්නවා. ඔයාටත් ෆෑන්ස්ලා අපිටත් ඉන්නවා. thank you. Brian thank you for joining us. දැන් මෙතනදී මේ අපේ කතන්දරේ තියෙන්නේ අද අපි කතා කරන්නේ SME business සඳහා ඩිජිටල් උපාය මාර්ග. එතකොට මේ ලංකාවේ ආර්ථික ජීවනාලිය වන SME පරම්පරාවට ඒ කියන්නේ SME ව්‍යවසායකයන්ට අලුත් විදිහකට දිරියක් දෙන්න තමයි Power Up Sri Lanka කියන එක platform එකක් අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ගැන පොඩ්ඩක් පස්සේ කතා කරමු. රෝහන් අනුරාධ ප්‍රශ්නයක් අහනවා මේ advantage of current situation we discovered the discount is undiscounted method bring business to a next level. What are your thoughts? ඒ කියන්නේ මේ අපිට මේ තියෙන වෙලාවෙදී අපිට තියෙන business එක තවත් winning level එකකට ගෙනියන්න පුළුවන්ද කියලා අනුරාධ අහනවා. වාගේ මොන හරි තියෙනවද පොඩි comments ටිකක් අපි මේක නම් මාර වැදගත් ප්‍රශ්නයක්. වැදගත් සහ මාර සරල මම හිතන උගක් මේ ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක්. මේකට ඇත්තටම ඔය උත්තරේ දැනට කියන්න පුළුවන් උත්තරේ තාම කියන්න ටික කලින් වදි කියන එක. මම මේ ප්‍රශ්نين මගහැරලා පැනලා යන අදහසක් ටිකින් එක උත්තර දෙනවා නෙමෙයි. දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් අපි මාස එකමාරක් දෙකක් විතරනේ දැන් අපි මේ හිර වෙලා ඉන්නේ. හරි. දැන් අපි මේ මාස එකමාරක් දෙකක් අතර හිර වෙලා ඉන්න කාලය ඇතුළත රුකී මේ මෙතන වෙලා තියෙන්නේ අපි අදහසක් තියෙනවා ලබන මාසයේ අන්තිම වෙනකොට මේ ඔක්කොම හරියලා ආපහු අපි වැඩට යන්න පටන් ගනී කියලා. ඉතින් තාම අර කාලය ටිකක් දිගමදි මිනිස්සුන්ට මේ බිස්නස් කරන විදිහ බිස්නස් වලින්
කරන්නේ මොනවද කියන එක තාම ඇඩ්ජස්ට් කරගන්න මොකෝ තාම දැන් මේ ඉන්න ඉන්ටර්මීඩියට් සෙක්ෂන් එක අපි පොඩ්ඩක් තව පොඩ්ඩක් බලන් ඉන්නවද මොකද රටේ ලෝකෙ වෙන්නේ කියලා මොකෝ 11න් පස්සේ කර්ෆියු වයින් කරලා ආපහු අපි සාමාන්‍ය විදිහට වැඩ කරන්නේ ඇයිද එහෙම නැත්නම් අපි දැම්මම හිතලා නැහැ ගන්ධබ්බ කාලේ ඔව් අන්න හරියටම හරි ට්‍රාන්සිෂන් පොයින්ට් එක කියලා මම කිව්වේ රොකී මම හිතන්නේ හරි වචනේ කිව්වා සෝ එහෙම නැත්නම් දැන් අපි තව පොඩ්ඩක් දැම්මම මේක තීරණයක් අරගෙන වෙනස් කරලා කරන විදිහ අපේ ප්‍රොඩක්ට් වෙනස් කරලා මාකට් එක වෙනස් කරලා සොලියුෂන් එක වෙනස් කරලා අලුත් මේ රියැලිටි එකකට අපි ෆේස් කරනවාද කියන එක තාම මිනිස්සු තීරණය කරන්නේ දැන් කරන්නේ සර්වයිවල් කියන්නේ අපි සැලරීස් පොඩ්ඩක් අඩු කරමු පේ කරන සප්ලයර්ස්ලට පේ කරන්න තියෙන ගණන් ඔක්කොම නැති කරලා පොඩ්ඩක් නවත්තලා හෝල්ඩ් කරලා ඩිලේ කරමු සල්ලි ටික පොඩ්ඩක් පරන් ගන්න අපි පොඩ්ඩක් බලන් ඉමු මොකද මේ කොච්චර කාලයක් මේ යන ඒ අතරමැද දැන් අපි කලින් විකුණපු සේල්ස් කරපු සර්විස් කරපු කස්ටමර්ස්ලාගෙන් අපිට තව මොනවා හරි කරගෙන යන්න පුළුවන්ද ඩෙටර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලෝගෙන් කොහොමද කලෙක්ෂන්ස් ගන්නෙ අන්න ඒ වගේ මේ ස්ටේට් එක තමයි අපි ඉන්නේ මම හිතන්නේ මැයි ටිකක් පහුවෙච්ච ගමන්ම as a if you are a proper business leader ඕකට මම හිතන්නේ මේ ඉංග්‍රීසියෙන් වචන තමයි pivot you will have to pivot means you have to change the way that you have been doing business and realize that මේ යන විදියට කරොත් එම අපි මැරෙන්නේ we are going to die a slow death අපි හැමිසරේ මැරෙන එකක් වෙන්න පුළුවන් ඊට වඩා හොඳයි අපි මේ කරන resources people ඔක්කොම පාවිච්චි කරලා මිනිස්සු සමහරට අපේ බ්‍රෑන්ඩ් එක හරි ඩෙන්ටිටි එක හරි මොකක් හරි අපි කරපු දේවල් වෙනස් දෙයක් හැටියට දකි හැබැයි අපි වෙලා අලුත් දෙයක් කරලා මේ රටේ දැනට තියෙන දැන් අලුතෙන් එන ඩිමාන්ඩ් එකට සර්විස් කරලා අලුත් බිස්නස් මොඩල් එකක් හදමු කියන එක තමයි මම හිතන්නේ ස්මාර්ට් බිස්නස් කෙනෙක් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට you have to think මගේ ෆිලොසොෆි එක තමයි රුකි you can never ever be upset and cry about the way things are that means you are not an entrepreneur you have to adjust you have to adapt you have to move on අනිවාර්යයෙන්ම painful අනිවාර්යයෙන්ම struggle but you have to move on that is I think is a good successful entrepreneur and I think being a small company ඒ අවස්ථාව වැඩි ලොකු company එකකට වඩා so අනුරාධගේ මම දන්නේ මම උඩ පොඩි ප්‍රැක්ටිකල් උත්තර දෙක තුනක් දෙන්නම් මේ මම ඊයේ පෙරේද ආපු කතන්දර වලට මගේ ගෙදරට ඊයේ පෙරේද ඇවිල්ලා ගියා මේ දැන් මේ දවස්වල යනවානේ මේ ඔක්කොම වෙලොලු විකුණන වුණ කට්ටිය දැන් මේකේ කට්ටිය එනවා හැබැයි මේ කොල්ල දෙන්නෙක් එනවා ඒ 3 wheel එකේ එන්නේ එලොල් ටික හරි ලස්සනට පැක් කරලා ඕන කරගන්න හොඳ ලස්සනට තියෙනවා මේ පොඩ්ඩක් කොල්ල දෙන පොඩ්ඩක් වෙනස් කොහොමද මේ ගියසු දැන් මට කියන එක දවසක් කියන මේ ගියසුමානේ මේවා ගත්තා ඉතින් අපි වෙනින් අද ඒව ටිකක් සර්ට් ගෙනාවා ඊට පස්සේම කතා කරලා බලනකොට මේ කොලොන්නා මේගොල්ලෝ මේ මනුස්සයාගේ නම ෂොන් කියලා මේ කොලොන්නාවේ හන්දියේ පළතුරු බක්කියක් කරගෙන හිටපු දෙන්නේ දැන් දාලා දැන් කියන සද මෙහෙමයි අපි හැම ගේකටම යන්නේ නැහැ අපි ඔක්කොම අපි ගලන්නේ අපි දැන් මේ මෙතන මේ ගෙවල් අඩුම ප්‍රමාණයකින් අපි මේ වැඩිපුර බිස්නස් එකක් හදාගෙන ඉන්නේ කොහොමද කියලා. ඒකට අපි දන්නවා දැන් මේ වෙනකොට අපි දන්නවා අපි යන්න ඕන ගෙවල් ටික කොහොමද කියලා. අපි යන්න ඕන රූට් එක දන්නවා. අපි මේ සර්ගේ අමතර මේ අපි මට හොඳට මතක කිව්වා ඉඳගෙන මේ දැන් සර්ගේ නම්බරේ ගත්තොත් මට අපි හම්බ වෙන 121 වෙනි කස්ටමර් සර්ට අපි ගෙනත් දැල්ලෙන් දෙන්නම්. සර් අපිට තියෙන කෝල් එකක් දැන්න විතරයි අපි සර්ට සුමානට ඕන කරන ලෝල් ටික ඔක්කොම දෙනවා. දැන් බලන්න මේ වගේ අවස්ථාවන් ගත්තොත් එහෙම මේක ඇත්තටම මේ ඇන්ලුක් සොලියුෂන් එකක් ගෙනල්ලා තියෙන්නේ. හැබැයි ওই කතන්දරේ අපි තව පොඩ්ඩක් එහාට ගිහලා ඔක ඩිජිටයිස් කරොත් අපි ඕන කෙනෙක් අහගෙන ඉන්නවා නම් පොඩි බිස්නස් අයිඩියා එකක් දෙන්න අරගෙන දුවන්න පුළුවන්. මට කරන්න එනර්ජි කියන මට ස්පේස් එකට ඉන්ට්‍රස්ට් රුකි මට හිතෙන විදිහට ඔයාව වගේ සිග්නල් එක පොඩ්ඩක් මේ වුණා මගේ පැත්තෙන්ද රුකීගේ පැත්තෙන්ද කියන එක මම දන්නේ නැහැ රුකී ඉන්නවද මාත් එක්ක ඔව් දැන් ඇහෙනවද මාව ඔව් දැන් හරි දැන් අපොසරක ඇහෙනවා ඔව් දැන් එතකොට අපිට පුළුවන් නම් ඇයි මේ කාටද බඩු ඕන කරන්නේ මොනවාද ඕන කරන්නේ කියලා අපිට ඩිජිටල් පෝටල් එකක් හදන්න
මීට වඩා ඔව්. හොඳ විදියට අපිට මේ කස්ටමර් සර්විස් එකක් දෙන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන ඉතින් ඒකට හිතන්න ඕන. එතනට ගිහිල්ලා අපි යම්කිසි දෙයක් කරන්න ඕන. ඉතින් මේක ක්‍රිටිකල් හස්තින කියන වේරකොට මට පේන විදිහට මොකක් හරි මේ ඩේටා ප්‍රශ්නයක් තිබිලා තියෙනවා වගේ. රුකි මම ඔබට තවත් උත්තර දෙක තුනක් කියනවා. ඕක කොහොමද ඩිජිටයිස් කරන්නේ කියලා. හරිද? දැන් පළවෙනි එක තමයි රුකි. දැන් ඕකට සරලව ඔයාලට පුළුවන් Google form එකක් හදන්න. ඒක free. හරි කරලා ඉවරලා ඔයාලට පුළුවන් Facebook එකේ හරි WhatsApp group එක හරි දාලා ඉවරලා කියන්න මෙන්න මේකට දාලා ඉවරලා ඕගොල්ලන්ගේ බඩු ටික මෙන්න මේක ලියලා ඉවරලා සබ්මිට් කරන්න කියලා. එතකොට මේගොල්ලන්ට දවසට උදේවරු හරි ඊට කලින් දවසේ රැය ඕන වෙලාවක ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ෆෝම්ස් ටික ඕඩර්ස් ටික ප්‍රිපෙයාර් කරලා ඉවරලා ඊමේල් එකත් ඕන නම් අරගෙන ඊමේල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාන්න පුළුවන්. ඔයාගේ ඕඩර් එක අපි අද හම්බුණා. මේ පැය 48ට අද ඩිලිවර් කරනවා. එහෙම කියලා ඉවරලා එහෙම නැත්නම් කමියුනිකේට් කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි ඩිජිටල් කරනවා කියන්නේ ඇනලොග් බිස්නස් එක. අපි දැන් ඕවර් ද ෆෝන් අපි බලන්න මුලින්ම කාර්යම් කළේ මොකද්ද කියලා. මුලින්ම කරේ උදේ නැගිටලා කට්ටියට කෝල් කරනවා. මැනේජර් කාගිල්ස් එකේ මැනේජර් කතා ආන්සර් කරන්නෙත් නැහැ. අර ආන්සර් කරන්නෙත් නැහැ. අපිත් ෆ්‍රස්ට්‍රේටඩ් වයිෆ්ලත් අප්සෙට් ගිහිල්ලා ගෙදර බඩුත් ඇත්තෙත් නැහැ. ඉතින් ඊට වඩා කාට හරි සරලව කියවන හරි මෙන්න Google form එකක් තියෙනවා. හරි මොකක් හරි online form එකක් තියෙනවා. ඕගොල්ලෝ අප්ලයි කරන්න. අපි ඒකට පස්සේ එක්කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කමියුනිකේට් කරනවා කියලා. කමියුනිකේෂන් වලින් මේ ප්‍රශ්න ටික හුඟක් විසඳ ගන්න පුළුවන්. හැබැයි මෙතන මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇත්තටම මේ ඔතන ඕක නෙමෙයි හුඟක් ප්‍රශ්නයක් උනේ. ප්‍රශ්නේ උනේ ඕඩර් එකක් ආවට පස්සේ ඕක අපි ඩිලිවර් කරන්නේ කොහොමද කියන එක සප්ලයි චේන් එක ඇත්තටම කාටවත් හරියට තිබ්බේ නැහැ. ඉතින් කීල්ස් වගේ කම්පැනියක් ගත්තත් මම දන්න විදිහට මට තේරෙන විදිහට ප්‍රශ්නේ තිබ්බේ ඕඩර්ස් ගන්න එක නෙමෙයි. ඒ ඕඩර්ස් ගත්තට පස්සේ ඒ කස්ටමර්ව අන්හැපි වෙන්න කලින් ඒ මනුස්සයට අපි ඕඩර් එක ඩිලිවර් කරන්න ඕනේ. ඒ ඩිලිවර් කරගන්න ස්කේල් කරන්න සොලියුෂන් එකක් තිබ්බේ නැහැ. මොකෝ කීල්ස් කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සර්විස් වල ඒ කියන්නේ ඔය B2C ඩිලිවර් කරන සර්විස් එකක් නෙමෙයි නිසා ඉතින් ඒක නිසා ඔය පික් මී යනම් මනම් ඒ වගේ එකතු වුණා. ඔතන තමයි ඩිජිටයිස් එක. හැබැයි මෙහෙම හිතන්න. දැන් මම ඊයේ පෙරේද දැක්ක ටෙන්ඩර් එකක් කවුරු හරි මොකක් හරි ටෙන්ඩර් එකක් හරි මොකක් හරි රික්වයර්මන්ට් එක ඩ්‍රෝන්ස් කතා කරලා තියෙනවා ඩිලිවරි හැටියට. හිතන්න මේ ටෙක්නොලොජි එක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා තිබ්බනම් අද that would have taken off. අන්න ඒ වගේ අන්න ඒක තමයි මම හිතන්නේ ඩිජිටයිසේෂන් කියන එක තියෙන. මම තව එක දෙයක් පොයින්ට් එකක් කියන්න රුකී දැන් මගේ ආයතනය හුඟක්ම සර්විස් කරේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ හොටෙල්ස්. දැන් අද හොටෙල්ස් කියලා ඉන්ඩස්ට්‍රි එකක් නැහැනේ. ඉන්ඩස්ට්‍රි එක තියෙනවා ඒ වුණාට ඒක කිසි බිස්නස් එකක් නැහැනේ. ඉතින් අපි මොකද කරන්නේ? අපි 60%ක් 140ක් විතර අපේ ඔන්න රෙවෙනියු වලට ඉම්පැක්ට් වුණා කියලා නිකන් ඉන්නද අපේ ළමයි වගේ වල වල යන්නද? එහෙම කරන්න බෑනේ. දැන් අපි මොකද කරන්නේ? අපි දැන් අපේ ටැලන්ට් එකයි කේපබිලිටි එකයි දාලා while hospitality industry is struggling, e-commerce business is booming. Everybody wants to have an online store today. Now we are pivoting that skill set and how are we making e-commerce platforms හදලා අපි ඒව කොහොමද customers ලට help කරන්නේ ඒගොල්ලෝගේ businesses online කරන එක තමයි දැන් අපි pivot කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මම හිතන්නේ මේ thinking එකයි capability එකයි වෙන්න ඕනේ. ඉතින් අපි බලබල ඉඳලා හරියන්නේ මේක අපි බැලුවොත් එහෙම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අද අපෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම දෙන පණ්ඩිත තමයි දැන් ඉස්සෙල්ලා රෝහන් කිව්වා මේ solutions තියෙනවා අපිට ගොඩක් මිලියන් ගණන් අපිට වියදම් කරන්න ඕනේ නැහැ. සමහර දේවල් free තියෙනවා. ඒතර මොකක්ද ඒකට කියනවා software. ඔව් ඒකට අපි දැන් ගත්ත එක ටෙක්නිකල් වචනය තමයි software as a service. එතකොට දැන් ඒ වගේ ගොඩක් ආයතන තියෙනවා. ගොඩක් ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් අපි රෝහන් කියපු ඔක්කොම මේ ටික මම මේ අපි ඉවර වෙලා ඒක සඳහන් කරන්න මේ wave invoicer වගේ ඒවා invoicing වලට pipe drive එතකොට soho crm වගේ ඒවා පුළුවන් crm වලට වැඩ කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට Google Forms Google Sheets ඒවා ටික පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම මේ documentation වලට එහෙම නැත්නම් Microsoft Office 365 පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක පුළුවන් අපි මම නම් කියන්නේ Google Forms වගේ ඒවා හුඟක් හොඳයි කියලා. ඊට පස්සේ ඔය දැන් අපි email newsletters හදනවා නම් benchmark කියලා software platform එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් email newsletters හදන්න. ඒක free. ඊට පස්සේ ඒ වගේ මම හිතන්නේ මෙතන technologies තියෙනවා ඇති වෙන. ඊට පස්සේ documents එහාට මෙහාට යවලා signatures ගන්න පුළුවන් නම් DocuSign කියලා platform එකක් තියෙනවා. ඒක නම්
මාසයක් ෆ්‍රී ඊට පස්සේ පේ කරන්න ඕනේ $10ක් වගේ තියෙන $10 කියන රුපියල් 1500ක් වගේ. ඉතින් ඕගොල්ලෝගේ ડોකියුමන්ටේෂන් වැඩි නම් දැන් අද ડોකියුමන්ටේෂන් එහාට මෙහාට යන්න බැරි නම් ටක් ගාලා ෆොටෝ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහලා ඉවරලා PDF කරා PDF එක අප්ලෝඩ් කරා DocuSign එකට ඊමේල් ටික දැම්ම අත්සන් කරන්න ඕන එක යවුවා ටක් දාලා සිග්නේචර්ස් ආව හැමෝටම රිමයින්ඩර්ස් ඔත් ගියා ඔටෝමැටිකලි දවසෙන් සැරේට ඔයාට නොටිෆිකේෂන් එකක් ආව එක්කෙනෙක් සයින් කරාම පිළිවෙලට සයින් කරන්න ඕන නම් එහෙම දෙන්න පුළුවන් පැරලලි සයින් කරන්න දෙන්න ඕන නම් එහෙමත් පුළුවන් හරිම සරලයි අනිත් එක ඉන්ටර්ෆේස් එක හරිම ලස්සනයි මොකද මම කිව්වා වගේ මම හරි ආසයි ලස්සන ඉන්ටර්ෆේසස් වලට ඉතින් මම පාවිච්චි කරන්න කැමති software ඒ වගේ ලස්සන softwares ඉතින් ඒවා තියෙනවා ඇති වෙන්න මේ පාවිච්චි කරන්න පුළුවන් කවුරු හරි මෙතන අහුවොත් එම ස්පෙસિෆික් ක්වෙස්චන් එක මට ස්පෙસિෆික් software mention කරන්නත් පුළුවන් දැන් සුසන්ත අහලා තිනවා මේ සුසන්ත දිසානායක අහලා තිනවා most companies include SME spend large amount of money in new technologies we have to pay in dollars also it is better to properly evaluate the technologies required to run the business in order to avoid unnecessary wasting money under current situation සුසන්ත දැන් මෙහෙමයි දැන් ඔතනදී ඔයා කියන කතාවට එකතු වෙනවා අපි සමහරක් වෙලාවට ගිහිල්ලා ඉවරලා අපි අර මේක දැකපු ගමන් ගන්නවා එහෙම නෙවෙයි එතන අපි ගත්තාම අපි ඉස්සලම් තේරුම් ගන්න ඕන මේ අර අපි පටන් ගන්න ඕන අපිට මේ ආකාරද තියෙන නීඩ් එකට අපේ තියෙන වැලියු ඇඩිෂන් එක මොකද්ද අපිට මේ software එකකින් හරි මොකක් හරි digital solution එකකින් එන්න ඕන වැලියු ඇඩිෂන් එක මොකද්ද ඒ වැලියු ඇඩිෂන් එක ගේන්න අපි ගිහිල්ලා හොයන software වල features මොනවද තියෙන්නේ නැත්තම් අර කවුරු හරි කිව්ව පළියට සමහරක් වෙලාවට ඉතින් ඔය මම හරි මේ රෝහන් හරි කිව්ව පළියට ගිහිල්ලා එබ ගන්නත් එපා. ඕගොල්ලන් ගිහිල්ලා ඒක ඕගොල්ලන්ගේ රිවිව්ස් බලන්න, ෆීචර්ස් බලන්න, කම්පෙයාර් කරලා බලන්න. ඒ කතන්දර ඒ ගැන පොඩ්ඩක් රෝහන් මොන හරි උදව්වක් දෙන්න පුළුවන්ද මේ සුසන්ත වගේ? so පළවෙනියට මම සුසන්තගේ ප්‍රශ්නේ ස්පෙસિෆික් උත්තරයක් දෙන්නම්. මොකද මම මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු එක්කෙනෙක් මම මල්ටිනේෂනල් වල වැඩ කරපු එක්කෙනෙක් අවුරුදු 15ක් විතර Google, Cisco, IBM, Lenovo පාලෝ අල්ටෝ රයිට් මගේ මම පළවෙනියටම වැඩ කරපු කම්පැනි තමයි මගේ කම්පැනි ලංකාවේ අනිත් නෑ මම ඇමරිකන් කම්පැනිස් වල ඔක්කොම වැඩ කරලා තියෙන්නේ පළවෙනි එක තමයි මෙහෙමයි මම නම් කවදාවත් ටෙක්නොලොජි එකක් හරි කවුරු හරි කියපු පළියට ගන්නෙ නෑ මම Google එකට ගිහිල්ලා මම ගන්න software එක ඉස්සෙල්ලා බලමු invoicing software කියලා search කරලා බලනවා මොනවාද list එකේ තියෙන ඒවා ටික පළවෙනි පිටුවේ තියෙන options 10න් මම බලනවා ඒ 10 බලලා ඉවරලා රිවිව්ස් මොනවද කියලා බලනවා. ඊට පස්සේ කම්පැරිසන්ස් බලනවා. ඊට පස්සේ ඉන්ඩිපෙන්ඩන්ට් ෆීඩ්බැක් බලනවා මිනිස්සු ලියලා තියෙනවා. මෙහෙමයි වෙබ්සයිට් එකට ගියාම හැමෝගෙම ප්‍රොඩක්ට්ස් හොඳයි ඒක හරි. ඉන්ඩිපෙන්ඩන්ට් රිවිව් සයිට්ස් තියෙනවා, කම්පැරිසන් සයිට්ස් තියෙනවා. දාලා G2 crowd කියලා එකක් තියෙනවා. G2 crowd එකේ තියෙනවා හැම software එකක්ම කම්පෙයාර් කරලා. මේකයි. ඉතින් සාමාන්‍යයෙන් රුකි මම software බලනකොට මම බලන්නේ ගාන අඩුවටම ගන්න ෆ්‍රී එකෙන් දුවන්න පුළුවන් නම් ෆ්‍රී දුවලා ඊට පස්සේ ගාන අඩුව එක තමයි මම පාවිච්චි කරන්න හදන්නේ හරි මොකෝ මං හිතන්නේ එහෙමයි මම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට හිතන්න ඕන කියලා අර තියෙන අර හිඟන්නෙක් වගේ හිතන්න ඕන මේ ස්පෙන්ඩ් කරනකොට ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට so දැන් මම එහෙම කරනකොට මම සාමාන්‍යයෙන් මම දවස් 2ක් දවස් 3ක් විතර මම ඉවැලුවේෂන් කරනවා ඉන්ඩිපෙන්ඩන්ට්ලි මම යාළුවගෙන් ෆීඩ්බැක් උත් අහලා මගේ රික්වයර්මන්ට් එක මම දන්න නිසා ඉන්ඩිපෙන්ඩන්ට් රිවිව්ස් උත් බලලා software එකේ capability software එකේ තිබ්බ bugs මොනවාද software එකේ තියෙන support මොනවාද ඒවත් බලලා ඒක කොච්චර mission critical ද කියලා බලලා තමයි paid version එකක්ද නැද්ද මොකක්ද ගන්න කියන තීරණය ගන්න. ඉතින් කවුරු හරි කියපු පළියට මේ software එකක් ගන්නවා කියන්නේ එකක්. දෙවෙනි එක තමයි මෙහෙම දැන් ඔය මං හිතන්නේ මේ current situation එක අනුව මම දන්න තරමට ලංකාවේ කිසිම ආයතනයක් ඩොලර්ස් ගානක් සල්ලි දීලා ඉවර වෙලා ටෙක්නොලොජි ගන්නෙ නෑ මේ අවස්ථාවේ. මං හිතන්නේ ඒක හරි කියලා ස්පෙસિෆික් එක්සැම්පල් එක සුසන්තට කියන්න පුළුවන් නම් මම කැමතියි කතා කරන්න. මොකෝ මගේ දැනට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව මම ලංකාවේ තියෙන ලොකුම ටෙක්නොලොජි කම්පැනිස් ගොඩාක් එක්ක වැඩ කරනවා. ඉවැලුවේෂන් යනවා. RFPs එනවා. කවුරුත් හැබැයි වියදම් කරලා බඩු ගන්නෙ නෑ මේ අවස්ථාවේ. මොකෝ කාටවත් ඒ අයිතිය හරි ඒකේ පර්මිෂන් නැහැ. එහෙම ගන්න අය ඉන්නේ මේ අවස්ථාවේදී ඒගොල්ලොන්ගේ කස්ටමර්ස්ලට අවශ්‍ය ක්‍රිටිකල් සර්විස් එකක් දැන් මේ මිනිස්සු ඩිමාන්ඩ් කරන සර්විස් එක දෙන්න බැරි එකක් සඳහා ඉන්වෙස්ට් කරන්න වුණොත් තමයි මේ අවස්ථාවේ ආයතනයක් ඩොලර් ස්පෙන්ඩ් කරන්නේ. මම හිතන්නේ කවුරුවත් ඩොලර් ස්පෙන්ඩ් කරනවා කියලා because හැම ආයතනයක් බලන්නේ එක්ස්චේන්ජ් රේට් එක. එක්ස්චේන්ජ් රේට් 200ට ගිහලා දැන් මේ 195ට උනානේ. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේ කිසිම හේතුවක් නිසාවත් කවුරුවත් ඩොලර් ස්පෙන්ඩ් කරන්න අදහසක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ සුසන්ත පොඩ්ඩක් ස්පෙસિෆයි කරොත් ඕක තමයි මගේ උත්තරේ. ඔව්. ඒක කනෙක්ටඩ් ඔය දෙක මේ සනේෂ් වෑන්ඩ් උත්තර දෙන what's the best option for
SME mobile app or website. මේකට මම දෙන උත්තරේ නම් සනිෂාට මේක මේ වෙබ්ද වෙබ්සයිට්ද කියන එක නෙවෙයි ඉස්සෙල්ලා අහන්න ඕන ප්‍රශ්නේ. ඔයාට ඩිජිටල් සොලියුෂන් එකක් ඕන නම් ඔයාට කොයි වගේ වැලියු ඇඩිෂන් එකක්ද ඕන? එතකොට අපි හිතමු බලන්න දැන් සමහරක් දේවල් ඔයාට දැන් ඔෆිස් එකේ ඉඳලා ඔක්කොම කරලා දැන් අපි ගෙදර ඉඳලා කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔෆිස් එකේ එක තැනක ඉඳලා කරන්න පුළුවන් නම් එතකොට අපිට සමහරක් වෙලාවට ලැප්ටොප් එකේ තියෙන ෆන්ක්ෂනැලිටි වෙනස්. හැබැයි අපි එළියට යන්න ඕන නම් එතකොට ඒක ඇප් එකක් ඕන. එතකොට දැන් ඇප් එකක් ඕන කියලා කියන්නේ දැන් සමහරක් පැත්තකින් ගත්තාම දැන් ඇප් වැඩි වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන සමහර කට්ටියට ඇප් මේ දවස්වල වෙබිනාර් සුනාමි වගේ ඇප් සුනාමි එකකුත් තියෙනවා. දන්නේ නැහැ මොකද පාවිච්චි කරන්න කියලා. ඒක නිසා the first question that you should be asking Sanesh is what is the value addition that this particular solution should bring to me? එතකොට ඒක අනුව ඩිසයිඩ් කරන්න ඒක ඔයාට මේ මොබයිල් ෆස්ට් සොලියුෂන් එකක්ද ලැප්ටොප් බේස් සොලියුෂන් එකක්ද කියලා. එහෙම ගත්තොත් පුළුවන් වෙනවා සනේෂ් ඔයකට උත්තරයක් දෙන්න මේ මොබයිල් ඇප්ද නැද්ද කියන එක නෙවෙයි. තවත් අහලා තියෙනවා මේ පොඩි ඉන්ටරෙස්ටිං ක්වෙස්චන් එකක් මේක මේ මම මෙහෙම කතා කරන්නම් මේ චරිත් සිරිසේන අහනවා ලේසියෙන්ම ඔන්ලයින් බිස්නස් කරන්න පුළුවන් විදිය මොකක්ද? පිට රටට සුළු දේවල් යවන්න පුළුවන් වෙන විදිය අපිට ඩොලර්ස් ගේන්න පුළුවන්. චරිත් මේ ප්‍රශ්නේ කැලි කීපයක් තියෙනවා චරිත් මේ ප්‍රශ්නේදී මම දැකලා තියෙනවා අපි ගොඩක් ඔන්ලයින් ෆෝරම්ස් තියෙනවා මේ ඔන්ලයින් බිස්නස් කියලා වෙලා මේක මේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ගේම් එකක් කියලා. මෙහෙමයි. සල්ලි අර මොනහරි කරලා පොඩි ට්‍රේඩින් කරනවා කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ඒ මුදලාලිකම. එතකොට පොඩ්ඩක් මෙහෙන් ගත්තා මෙහෙන් දුන්නා ඒක එතකොට ඒක නෙමෙයි ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ මේ ලංකාවේ මේ වෙනකොට දැවැන්ත ප්‍රශ්න තියෙනවා විසඳන්න. එතකොට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? එතකොට මේ දේ හරහා අපි මේ ඔන්ලයින් ගේන්න පුළුවන්. හැබැයි ලේසියෙන් කරන්න හැම දෙයක් ලේසියෙන් ව්‍යාපාරය කියලා කියන ලේසි නෑ. අන්න එතන තමයි අපි ගොඩක් වෙලාවට අපි මේ රද්ද ගන්න කතන්දරයක් තමයි මේ ලේසියෙන් බිස්නස් කරන්න පුළුවන්ද කියලා. මම නම් කවදාකවත් ලේසියෙන් බිස්නස් කරලා නැහැ. මං හිතන්නේ රොහණු රේසින් කරලා තියනවා කියලා. හැම දෙයකම ස්මාර්ට් විදිහට ගහන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්න පුළුවන්. එතකොට පිට රටට සුළු දේවල් යවන එක නෙමෙයි ඔයා හිතන්න ඕන චරිත. පිට රටවල ඉන්න ගැනුම් කරුවට කොයි වගේ අවශ්‍යතාවයක් අනුව කොහොමද දෙන්නේ කියලා. එතකොට ඒ දේ තුලින් අපිට ගොඩක් මේවා තියෙනවා. ඔයගොල්ලන්ගේ ඕන තරම් වෙබ්සයිට්ස් තියෙනවා. එතකොට අපි මේ එක්ස්පෝර්ට් කරන්න ඕන නම් EDB එක තියෙනවා. ඊට එහෙම නැත්නම් ගිහලා ගොඩක් ඔය ෆෝරම්ස් තියෙනවා ගිහලා හොයාගන්න. හැබැයි nothing is easy. I like the fact that පිටරට එක්ස්පෝර්ට් කරන එක හොඳයි. ඩොලර්ස් කියන කතන්දරේ හොඳයි. ලේසියෙන් නම් බිස්නස් කරන්න බිස්නස් කරන එක ලේසියෙන් බෑ. ඒක අර කළු කඩ බිස්නස් එකක් නෙවෙයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. අපි සමාජයේ විසඳන්න ඕන දැවැන්ත ප්‍රශ්න අඳුරගන්න. ඒවතොට ඒව තමයි සල්ලි හොයන්න පුළුවන්. ඒ අනුව ස්මාර්ට් සොලියුෂන් එකක් ගේන්න. ඒ සොලියුෂන් එක සස්ටේනබල් කරන්න. එතකොට පුළුවන් මේ කතන්දරේ හොයාගන්න. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මගේ යහළුවෙක් හිටියා මේ අඳුරෙක් කෙනෙක් ඒගොල්ලන් කරේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකට රෙදි දීපු එක. මැටීරියල් සප්ලයි ඉස්සර ලංකාවෙන් ගෙනිච්චා බංග්ලාදේශ වලින් ගෙනවා චයිනා වලින් ගෙනවා පාකිස්තාන වලින් ගෙනවා now things have changed now all of a sudden they have got into the okay because of this awareness that everybody needs මේ hospitals වලට අර කොළ පාට නිල් පාට අර medical scrubs දැන් යා ඒ supply business එක පටන් අරගෙන දැන් need එක තියෙනවා අන්න need එක අඳුරගත්තා එයාට ප්‍රැක්ටිකලි ගේන්න පුළුවන් ස්මාර්ට් උත්තරයක් වාගෙන තිනවා. ඒක එයා දන්න ෆැක්ටරිස් වලට කතා කරලා මෙන්න නීඩ් එක අපි රෙදි දෙන්න මේක මහලා දෙන්න අපිට මිනිමම් ඕඩර් ක්වොන්ටිටිස් මෙහෙමයි ඒ කතන්දර කියලා ලස්සන සප්ලයි චේන් එකක් හදලා දෙන්න. ඒතර ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. එයා කියන විදිහට ඔය සිස්ටම් එක ඔන්ලයින් බොහොම චීප්ලි හොයාගෙන තියෙන්නේ. ඕඩර් එක දාපුවන් පස්සේ මෙච්චර ප්‍රමාණයක් මෙන්න කලර් එක කම්ප්ලෙක්ස් නැහැ. ප්‍රොඩක්ට් එක මේ විදිහට මෙන්න තියෙන ස්ටයිල් එක මෙන්න මීඩියම් සයිස් සිම්පල් මේ කතන්දර දුන්න ඕඩර් එක ආව කෙලිම සප්ලයි චේන් එක යනකම් මේගොල්ලන්ට විනිවිද භාවය පේන. අන්න ඒ වගේ ගත්තොත් එහෙම කරගන්න පුළුවන්. ඒකත් එක්කම මේ අපි රෝහන් වාගත්තොත් මේ හසිනි මෙරගොඩ අහනවා any good project management tool for garment industry. එමේ හසිනි garment industry එකේ මොන කෑල්ලද කියලා බලලා තමයි පොඩ්ඩක් මේව කරා. මොකෝ මට අවබෝධයක් තියෙනවා
knitting, dyeing, ඊට පස්සේ sewing and packaging කියන areas හතර පහම මොකෝ මම MAS එකේ අවුරුදු කීපයක් රස්සාව කරපු නිසා මේ end to end garment පැත්තේ. ඉතින් ඒ වගේ තැනක ඔයාට ඇත්තටම බලන්න ඕනේ මේ මොන කෑල්ලද ඔයා කරන්නේ කියලා. මොකෝ ඔය කෑලි ඔක්කොම එකතු කරන project management tool වගේ එකක් බලනවා නම් මං හිතන්නේ ඒක හුඟක්ම මේ හරියන දෙයක් කියලා. මං හිතන්නේ ඒ වගේ මාර්ගයක යන එක මං ඇඩ්වයිස් කරන්නෙත් නැහැ. ඔයා හැබැයි very specific area එකක් බලනවා නම් ඒ specific area එකේ project management tool එකක් බලන්න එහෙමයි ඔයාගේ requirement එක නිකන් Gantt charts හදලා නිකන් මේවා කරනවා නම් සරල Excel file එකක් වුණත් මේ පාවිච්චි කරන්න පුළුවන්. but ඊට වඩා complicated automated and තියෙනවා නම් ඔය පරණ tools තියෙනවා Microsoft project කියලා. එහෙම project නම් දැන් ටිකක් පරණයි, වෙන අලුත් tools ගොඩාක් තියෙනවා. AHA කියලා platform එකක් තියෙනවා. ඒක මාර හොඳ platform එකක් project management එකට. අහලවත් නැති ඔයගොල්ලෝ මම පාවිච්චි කරන platform එකේ AHA කියලා. මගේ ඔක්කොම events වල marketing ඔක්කොම වල project plans මම බලන්නේ ඒකේ හරහා. ඉතින් ඒ වගේ platforms තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් හරි specific උත්තරයක් දෙන්න බෑ. මේ blanket approval කතාව කරන එකත් මම පුළුවන් තරම් අයින් කරන්න හදන්නේ. මොකද ඔයගොල්ලෝ specific ප්‍රශ්නයකට මම හිතන specific උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් ඔයා මට මෙතන message එකක් දාන්න, මම පොඩ්ඩක් හොයලා බලලා මට උත්තරයක් දෙන්න පුළුවන් මොකද්ද හරියන project management tool එක කියලා. right? ඔව් මොකද අපරල් ඉන්ඩස්ට්‍රි සෑන්ඩ් ඔව් මම මේ තව diversified එකක්. ඩයිවර්සිෆයි කියන්නේ මේ රුකි අර මං කිව්වා වගේ අර මොන සෙක්ෂන් එකද හුඟක් වෙලාවට මම හිතන කට්ටිය බලන්නේ sewing cutting and sewing කියන කෑල්ල තමයි හුඟක් ලංකාවේ garment industry කියලා බලන්නේ. ඉතින් apparel making කියලා බලන්නේ. ඉතින් ඒකද නැත්නම් වෙන මොකක්ද කියන එක හරියට පොඩ්ඩක් මේ වෙනවා. තව එක ප්‍රශ්නයක් අහලා තිබුණා මේ data protection කියලා. මෙන්න මෙහෙමයි. දැන් අපිට මේ ඩ්‍රග් එකක් වගේ පුරුදු කරපු දෙයක් තමයි මේ ෆ්‍රී කියන එක මේ ටෙක්නොලොජි එකේ. මම ඒක කියන්නේ හරිද වැරදි කියන එක මොකෝ ඒක මගේ තීරණයක් නෙමෙයි. අපි ඔක්කොමලා බලාපොරොත්තු වෙන දෙයක් තමයි හුඟක් දේවල් ෆ්‍රී. මං හිතන්නේ මේක ෆ්‍රී වෙච්ච නිසා රටට ලෝකයට වෙච්චි පොසිටිව් දේවල් හුඟක්ම වැඩි නෙගටිව් දේවල් වලට වඩා. නෙගටිව් දේවල් තිබ්බ දැන් ගිය අවුරුද්දේ වගේ ඔය සෝෂල් මීඩියා වල ප්‍රයිවසි අනම්මනම් ප්‍රශ්න ගොඩාක් ඇතිලා තිබ්බනේ Facebook එකට එහෙම. ඉතින් ඒව තමයි. ඉතින් ඒකට මිනිස්සුන්ට මොනවද කියන්න බෑ. මොකෝ ඔයාට ෆ්‍රී කියන concept එකකින්නේ. ඔයා ෆ්‍රී, ඔයා voluntary කරලා තමයි ඔයාගේ information දෙන්නේ. ඉතින් ඒක දීපුන් දින්නට පස්සේ ඒවා පාවිච්චි කරන්නේ මොකටද කියන එකට ඔයාට ලොකු control එකක් තියෙද නැද්ද කියන එක බලනවා. දැන් ඔයා $25ක් ගෙවලා subscription එකක් අරගෙන මොකක් හරි අරගෙන ඒකේ agreement එකේ තියනවා නම් මෙන්න මෙහෙමයි මගේ expectation එක කියලා ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා. open software කියන එක හුඟක් වෙලාවට reviews බලලා ගත්තොත් එම ඒවා හුඟක් එහෙම මේ data breaches වලට එහෙම vulnerable වෙන platform සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය රෙකග්නයිස් තැනකින් ගත්තොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මට දැන් පිටින් එහෙම කරදරයක් වෙලා නැහැ කවදාවත්. අනිත් එක ක්ලවුඩ් එකේ තියනවා කියන්නේ මම හිතන්නේ හුඟක් සේෆ් කියලා කියන්න බෑ. ඒ වුණාට මෙහෙමයි ඕනම සයිබර් ඇටැක් එකක් එන්නේ හුඟක් කම්පැනි එක ලොකු නම් ඒ කම්පැනි එකේ තියෙන data portion එක වැඩි නම් ඒකෙන් ඇටැක් කරන සයිබර් මේ සයිබර් theft එක කරන එක්කෙනාට ආදායමක් ලබා ගන්න පුළුවන් නම් දෙයක් නම් තමයි වැඩිම ඇටැක් එක ස්ට්‍රෝං වෙන්නේ. ඉතින් එහෙම කම්පැනි එක ආයතන තත්ත්වයට තාම පත් වෙලා නැත්නම් මම හිතන්නේ අනවශ්‍ය විදිහට මේ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. simple rules තියන්න two step authentication දාගන්න, mobile එකේ මේව කරන්න එපා, restrict කරන්න, admin rights වාතියා ගන්න. ඒ වගේ basic fundamentals දැනට බලා කරොත් සාමාන්‍ය entrepreneur කෙනෙක් level එකට මම හිතන්නේ ඒ වෙලාවේ ඒ ගාන ඇති. ඕනෑවට වඩා මේ security ගැන හිතලා ඒවා invest කරන්න ගියොත් එහෙම ඔයගොල්ලෝගේ business එක වෙනගේ පැත්තකට යන්න පුළුවන්. so ඒක අපි ප්‍රශ්නයක් අහනවා ඉන්දික ජයතිසා planning t-shirt business and what are the online marketing techniques would you suggest? Is it a good idea to start with the online store at the first phase? මං මේ කතන්දරේ ගන්නම් ඉන්දික මෙහෙමයි. t-shirt business එක කියන එක හරි competitive business එකක්. ඒකේ margins අඩුයි. එතකොට දැන් margins අඩු නිසා ඔයා t-shirt business එක පටන් ගන්නවා නම් any business for that matter, who's your real customer segment that you are going to serve?
අන්න එතනට යන්නකො බලන්න. එතකොට අපිට තේරෙයි මේ කස්ටමර්ට යන්නේ. එතකොට මේ මාකට් එකේ අන්මෙට් නීඩ් එකක් තියනවාද? දැන් අපි ගොඩක් වෙලාවට ව්‍යවසායකයන්ට කියන උත්තරයක් තමයි අපි දැන් ටී-ෂර්ට් ගන්නවා නම් අයි කොයි වගේ ටී-ෂර්ට්ද ගන්නද? අපි ගත්තොත් එහෙම ටී-ෂර්ට් ඕන තරම් වැහි වැහැලා. රුපියල් 200 රුපියල් 150 ඉඳලා රුපියල් 15000 වෙනකන් ටී-ෂර්ට් මාකට් එකේ තියෙනවා. නමුත් අපි ගත්තත් 150 ටී-ෂර්ට් එකයි 15000 ටී-ෂර්ට් එක දෙකම එකයි. නමුත් ඔයාට ව්‍යවසායකයෙක් විදියට ඔයා කොයි මාකට් එකටද ඔයා විකුණන්නේ? ඔයා දෙන රියල් වැලියු එක මොකක්ද? ඒ වැලියු එකට දෙන ප්‍රයිස් එක මොකක්ද? එතකොට මේ මාකට් එකට යන ක්‍රමවාදය මොකක්ද? දැන් ඒ කතන්දරේ ඉස්සෙල්ලා ඇනලයිස් කරොත් වාට ඔය බිස්නස් එකේ ඔන්ලයින්ද ඊස්ටෝ එකක්ද කියන එකට වඩා වා ඉස්සෙල්ලා ඒ බිස්නස් එකේ මුල් කතන්දර ටික හොයන්න ඕන. අපිට ටී-ෂර්ට් එකක් හදන්නේ ඇයි ඔයා මේකට එන්නේ? ඔයාට වෙනින් දෙයක් කරන්න බැරිද? මෙතනදී ඉතාමත් මේ අත්‍යවශ්‍යයි අපි හිතන්න මේ කොහොමද අපි මේ ව්‍යාපාර පටන් ගන්න කියලා. ඉන්දික අපි මේ බටසන අවසානයේදී වාට පොඩි උත්තරයක් දෙන්නම්. අපි පොඩ්ඩක් ඔය SME ව්‍යාපාරට උදව් කරන්න අපි ඔය ක්‍රමවේද අරගෙන යනවා. අපි කොහොමද බිස්නස් පටන් ගන්න කියලා වෙලා how to start a business in a zero risk නෙවෙයි but low risk එකේ දැන් රෝහන් අපි දන්නවා අපි design thinking කියලා concept එකක් තියෙනවා. lean startup methodology කියලා concept එකක් තියෙනවා. මේ වගේ දේවල් අපි පාවිච්චි කරලා කොහොමද business එක ගොඩ දාගන්නේ කියලා අපි හෙට අනිද්දාම ඔයගලන්ට පණිවිඩය දෙන්නම්. ඔයගලන්ට ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද එතකොට තමයි අපලු දේවල් ඉගෙන ගන්න ඕනේ. එතකොට රොකි මම තමයි අපි දෙන්නද ටී-ෂර්ට් එක ඉන්දික ඔයා මෙහෙම කරන්න. ඔයා ඉස්සෙල්ලා බලන්න ඔයාගේ මාසෙකට සාමාන්‍යයෙන් කොස්ට් එක කීයක් තියනවද කියලා සරලව ගණන් කරලා රුපියල් 10000ක් කියමු. ඊට පස්සේ ඔයා ටී-ෂර්ට් එකකින් ඔයාට තියෙන ප්‍රොෆිට් එක කියමු රුපියල් 500 කියලා. ඉතින් 500 නම් ඔයාගේ ටී-ෂර්ට් එකේ ප්‍රොෆිට් එක ඔයාගේ රුපියල් 10000 කව වෙන්නයි මාකටිං එක ඔක්කොම එකතු කරාම 10000 නම් ඔක්කොම කොස්ට් එක මාසෙකට. ඔය 10000 කවර්ඩ් වෙන ටිකට් මේ ටී-ෂර්ට් කීයක් විකුණන්න ඕනද? 10000 බෙදීම 500 සරල මැතමැටික්ස් නේ මෙතන ඇල්ජිබ්‍රා නේ තියෙන්නේ. ඒ කියන්නේ ටී-ෂර්ට් කීයද 10000 බෙදීම 500 20ද? 20යි නේද? ඔව්. හරි. ටී-ෂර්ට් 20ක් විකුණන්න ඕනේ. මං සරල වහන්න. ඔයාට ඉන්නවද කස්ටමර්ස්ලා මාසෙකට හැම මාසෙම අඩුම ගානේ 20ක් විකුණන්න පුළුවන් ඔයාගේ කන්සර්වේටිව් තීම් එකයි ඔක්කොම අරගෙන ලංකාවේ? උත්තරේ ඇත්ත වෙන්න පුළුවන්. ඔව් ඉන්නවා. අනිවාර්යෙන්ම ඉස්සර ඒ වුණාට ඔයාට පුළුවන් මේ 20ට සර්විස් කරන්න. සරලව. සෝ ඒක බැලුවාම මෙහෙමයි. මාසෙකට 3-4 දෙනෙක් ගන්න පුළුවන්. ඒ වුණාට ඔයාගේ බිස්නස් එක සක්සස්ෆුල් වෙන අඩුම ගානේ මිනිමම් 20ක් විකුණන්න ඕන නම් හැම මාසෙම 20ක් මිනිමම් විකුණන්න ඕන නම් සරලව කියනවා නම් මගේ ඔළුවේ නම් තියෙන්නේ ඒක කරන්න බෑ කියන එක. ඒක කරන්න අමාරුයි කියන එක. ඉතින් ඒක නිසා ඔයා අපෝ හිතන්න. දැන් ඕක වෙනස් විදිහකට කරනවා වියට්නාම් වල රටවල් වල ටී-ෂර්ට් කට්ටිය. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ටී-ෂර්ට් ඩිසයින් එක Facebook එකේ දාලා ප්‍රොඩියුස් කරන්නේ නැහැ. ඩිසයින් එක දාලා ඕඩර්ස් ගන්නවා. ඒගොල්ලෝ තියෙනවා ඇඩ්වාන්ස් බුකින් කියලා මොකක් හරියක් කියලා මේ let us know whether you like it කියලා. ඊට පස්සේ ඒ ඩිසයින් එකට likes ආවොත් likes කියන්නේ මේ ඔය බොරු like නෙමෙයි මම කැමති මේක purchase කරන්න කියලා පොඩ්ඩක් අර නිකන් එක level එක commitment level එකේ වගේ agreement එකක් ඒ customer base එකකින් ආවොත් ඒක minimum 100ක් 200ක් හරි ආවොත් විතරයි ඒ ටී-ෂර්ට් එකේ production ගිහිල්ලා level වල orders fulfill කරන්න යන්නේ money collection එක. එතකොට ඔයා මේට order model එක අන්න හරි. මොකෝ නැත්නම් ඔයා orders දෙයි කියලා 10000ක් print කරයි අනත් 500ක් විකුණාට පස්සේ ඉතිරි ටික මොකද කරන්නේ? so ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේක ඔය කියන තරම් සරල නැහැ. මේ පොඩ්ඩක් හිතන්න. මේක හිතන හොඳම විදිය තමයි අර මං වගේ සල්ලි වලින් හිතන්න. මෙච්චර ගාණක් මට ඕනේ. මෙච්චර ගාණක් ඒක නිසා මම මාසෙකට විකුණන්න ඕන. මේ ගාණ මට මාසයක් පතා ගන්න පුළුවන්ද? ඊට පස්සේ ඔය වෙබ්සයිට් එක ගණන් අරලා Facebook එකේ දාලා විකුණන්න. මම දන්න හොඳම සක්සස්ෆුල් ඇඳුම් විකුණන මිනිස්සයා කරන්නේ ඉන්දියාවෙන් බඩු ගණන්ලා ප්ලේන් එකේ ඒක ඔයා කරන්නේ අර මම දන්න විදියට අර අලුතෙන් එන හින්දි මූවීස් වල තියෙන්නේ sarees and dresses මේ රුකි ඒ වල දැන් ඒවා එන මිලියන ගණන්නේ මේකේ තියෙන copycat ඒවා. මේ copycat හැම අලුත් හින්දි මූවි එක ආපු ගම ඒකේ තියෙන copycat ඇඳුම් ටික සාරි ටික ඔක්කොම එනවා පැකේජ් එකක් හැටියට. මෙහෙ එයා කරන්නේ ටක් දාලා ෆොටෝ ටික දාලා මේක ආවා කියලා Facebook එකේ දාන එක විතරයි. පැය 3ක් ඇතුළත ඔක්කොම බඩු ටික විකුණලා ඉවරයි. හරි? සිම්පල්.
වෙබ්සයිට් ඕන්න පේමන් ගේට් වේ ඕන්න ලංකාවේ මං හිතන්නේ හුඟක් පොපියුලර් කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා මුළු ස්ටොක් එකම. ඉතින් මේක වැඩ කරනවද නැද්ද කියන එක උත්තර දෙන්න අපි දෙන්න සුදුසු නැති වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ ඇනලිසිස් දාන්න. මේ කන්සර්වේටිව් වගේ එකක ටී-ෂර්ට්ස් මිනිස්සු ගනීද ඔන්ලයින්? කරලා බලන්න. මං හිතන්නේ. උතරදී දැන් උතරදී දැන් සමහරක් වෙලාවට දැන් අපි බ්‍රෑන්ඩින් සහ සෙලින් වලට අපි එනකොට රෝහන් අපි එතනට තාම ආවේ නැහැ නේ. අපි පොඩ්ඩක් එතනට යන්න ඕන. දැන් ඔයා කිව්වා වගේ දැන් මේ Facebook එක විතරක් නෙවෙයි සමහර කට්ටිය ඉන්නවා මේ Instagram එක විකුණනවා. දැන් සමහර කට්ටිය කොළඹ කේක් විකුණනවා Instagram එක කරා. අනිවාර්යයෙන්ම. මෙහෙම කෑම කියන එකේ ප්‍රොෆිට් මාර්ජින් එක කොහොමත් මම දන්න විදියට රුකී ගාන වැඩි. සාමාන්‍ය 50% 60% විතර ෆූඩ් ඉන්ඩස්ට්‍රියේ කොහොමත් මාර්ජින්ස් තියෙනවා. ඉතින් අනිත් එක ගෙදර බේක් කරනවා නම් තමන්ගේ හොබි එක හැටියට ඒක Instagram එකේ දාලා මිනිස්සුන්ට විකුණන. දැන් මගේ ස්ටුඩන්ට් කෙනෙක් හිටියා. She brought a cake for me as a just for me to test. ඊට පස්සේ මම ඒකට very appreciative වෙලා මම Instagram එකේ දාලා ඊට පස්සේ she got 3 orders from my friends ordering. Yeah. Right? ඉතින් ඒ වගේ දේ වුණා. හැබැයි ඒක ඒ විදියට මම හිතන්නේ රුකී බිස්නස් එක ලෙවල් එකකට ගේන්න පුළුවන්. ඒ ලෙවල් එක ඊළඟ ලෙවල් එකට යනවා කියන්නේ is a very different ball game. හුඟක් businesses fail වෙන්නේ ඔය household ඉඳලා හරි business එකට යනකොට rent ගෙවන්න උනාම මාසෙකට සැරයක්, employees ලා salaries ගෙවන්න උනාම මාසෙකට සැරයක්. ඒ ප්‍රශ්නේ වෙනස්. ගෙදර fund එකේ බේක් කරලා විකුණන එක it's a completely different ball game. ඒකයි මම හිතන්නේ මිනිස්සු පටලව ගන්න. ඔව්. එතන how to scale a business කියන එක ලොකු කතන්දරයක්. If you don't get it right you will be in trouble. දැන් ඔක බට එක පැත්තකින් වෙච්ච දෙයක් තමයි ඉඳගෙන දැන් මේ ස්කේලිංగ్ එකේදී අපේ සාමාන්‍යයෙන් අපේ කන්සල්ටන්සි ට්‍රේනර් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි හරියක් 98%ක් ඉන්නේ ඉන්ඩිවිජුවල්ස්ලා. මම ගිහිල්ලා ස්කේල් කරා. ඔක්කොම හොඳට ආවා. ඊස්ට් ඇටැක් එකයි ඊට පස්සේ කොරෝනා එක. දැන් we have a scaling issue now. We have to rethink originally අපි අලුතෙන්ම අර මේ විතර පිවට් කරලා එතනින් එහාට ගිහිල්ලා අපි මෙච්චර කාලයකට ඔන්ලයින් e-learning වගේ දේවල් කරේ නෑ. අපි දැන් e-learning කරන්න පටන් අරගෙන හිතාමත්ම සාර්ථකව අපි we were the first to move. We had the speed and agility, so we got to do. So it's not easy if you scale. මෙතන ප්‍රශ්නයක් අහනවා මේ what about B2B e-com platform? රෝහන් අහලා තියෙනවද B2B e-com platforms ගැන? ඔව් අනිවාර්යයෙන්ම. හුඟක් තියෙනවා. මම අර ISM Asia කියලා අර මෙතන මේ Orion City එකේ කම්පැනි එකක් තියෙනවා. ඒක නෙදර්ලන්ඩ් මම හිතන්නේ ඩච් කම්පැනි IT ලංකාවේ බ්‍රාන්ච් එකට ISM APAC ISM කියලා. ඒගොල්ලෝගේ කෝ ප්‍රොඩක්ට් එක ඔය B2B platforms. ඉතින් ඒ වගේ වල තියෙන functionality and feature set එක හුඟක් වෙනස් B2C platform එකක් එක්ක බැලුවාම. මට ප්‍රශ්නේ what about B2B e-com platform ඔයා අහන්නේ නුවන් එහෙම platform තියෙනවද කියලා නම් ඔව් සරලව තියෙනවා නම් ගොඩාක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද හොඳ මොකද්ද නරකද කියන එක again depends on what type of business, what kind of a B2B business are you doing, garments are you doing, retail are you doing something else. ඉතින් ඒක අනුව මේ select කරගන්න පුළුවන් platform එක. ඔව් ඒවත් තියෙනවා. එතකොට I want to contact you. Charit රුකීගේ Facebook එකේ තියෙනවා මගේ Facebook එකේ තියෙනවා ඕන වෙලාවක message එකක් දාන්න අනිවාර්යයෙන්ම අපි කැමති ඕන කෙනෙකුට පුළුවන් විදිහට උදව් කරන්න නේද රුකී? ඔව්. ඒකත් එක්කම ජනනි වාසනා කියනවා හායි රෝහන් කියලා. කවුද මම පොඩ්ඩක් බලන්න කවුද කියලා මට එකකින් අඳුරගන්න බෑ. hi ජනනි, nice to be connected. Dylan is asking to promote your brand image to stand out in the B2B construction industry. Is there a more social media apart from FB and LinkedIn? Good question. So මගේ මේ ඔය construction industry එකේ ඉන්න යාළුවෝ ඉන්නවා. construction industry එකේ යාළුවෝ කියන විදිහට වාගේ construction company එකේ standard එක maintain වෙනවා. මොකද ඔය A B ඒ වගේ මොකද standards වගේක් තියෙනවානේ. ඒක ඒ standard එක meet කරොත් තමයි ඔයාට ඊට එක value එකකට වඩා ලොකු projects වලට මේ tenders හරි මොනවාරි submit කරන්න පුළුවන්. ඒ වගේ තියෙනවා මේ. ඉතින් මම දන්නේ නැහැ ඔයා මොන scale එකේ construction company එකද බලන්නේ කියලා.
personally මං හිතන්නේ ලංකාවේ තියෙන construction company industry එක ගත්තොත් එම ලංකාවේ construction industry එක primarily driven by government investments on infrastructure. ඒ කියන්නේ tenders. ඉතින් tenders වලට social media වල sales generating ඒ වගේ වලට requirement එකක් නැහැ. මම දකින්නේ නැහැ. හැබැයි ඔයා apartment complex builder කෙනෙක් නම් prime lands හරි ඔය 447 ලා ඒ වගේ අය නම් ඔයාට apartments වලට lead generate කරන්න ඕන නම් මේ ඒව ගන්න අනිවාර්යයෙන්ම මේ social media LinkedIn කියන්නේ very powerful mechanism of doing that. හැබැයි construction company එකේ B2B ගන්න ලංකාවේ ඉතින් මොන scale එකේ එක්කෙනෙක්ද කියලා බලාපොරොත්තු වෙනවනේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ඔතන යන්නේ government tenders ඒ වගේ process නිසා social media කියන එක වැදගත් වෙන්නේ brand building, employee retention, employee acquisition අන්න ඒ වගේ දේවල් වලට තමයි ඇත්තටම digital media හුඟක් වැදගත් වෙන්නේ. තව අනිත් එක ඔය ERP වගේ process, inventory management, මොකද machinery efficiencies and productivity measurements අන්න ඒ වගේ දේවල් වලට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. තව එක දෙයක් පුළුවන් ඔයාට material procurement පැත්ත බගත්තොත් එම digital platforms වලින් හුඟක් උදව් කරන්න පුළුවන් කියන එක තමයි මට දෙන්න පුළුවන් උත්තරේ. ඔව්. ඩිලන් වාගේ ප්‍රශ්නෙට මගේ පොඩි උත්තරයක් තියෙනවා. රෝහන් දීපු උත්තරයට පොඩ්ඩක් වෙනස් උත්තරයක්. දැන් විශේෂයෙන්ම දැන් ඔය B2B business එකේ ඉන්නකොට සමහරක් වෙලාවට අපිට ඕන කරනවා කොහොම හරි කළා ඔය තමුන්ගේ decision making ඉන්න කට්ටි තුනක් ඉන්නවනේ. දැන් කට්ටි තුනක් කිව්වම අපි ඉන්නවා decision makers ලා ඉන්නවා. මේගොල්ලෝ තමයි සල්ලි ගැන තීරණය ගන්න. ඊළඟට ඉන්නවා මේ ගැන මේ අර ටෙක්නිකලි රයිට් මේක තමයි අපිට ගන්න ඕනම කියලා රිසර්ච් එක කරලා ගන්න කට්ටිය. sorry ඒ ඩිසිෂන් එක ගන්න කට්ටිය. ඊට අමතරව ඉන්න ඒගොල්ලන්ට සහයෝගය දෙන රිසර්චර්ස් ලා. එතකොට අපි ගත්තාම ඔය බයින් ඩිසිෂන් ප්‍රොසෙස් එකේ ඉන්න කට්ටි තුනම ඔයාට අපි තමයි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක අපි ගත්තොත් එහෙම කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි වුණොත් අපි හිතමු බලන්න කම්පැනිස් 500ක් ඉන්නවා කියලා. එතකොට ඩිලාන් ඔයාට පුළුවන්ද ඔය 500 ඉන්න ඒ ඩිසිෂන් මේකර්ස්ලා වෙන වශයෙන් අඳුරගෙන ඩිසිෂන් මේකර්ස්ලා අඳුරගෙන අපිට පුළුවන් ද ඒගොල්ලන්ව CRM එකකට ගේන්න. දැන් එතකොට බොන තරම් ෆ්‍රී CRM තියෙනවා. දැන් එතකොට හබ් පෝස්ට් කියලා ගත්තොත් එහෙම ඒක ගිහලා බලන්න ෆ්‍රී CRM බොහොමත් හොඳයි. ෆන්ක්ෂනලිටිස් ඕන වෙනකොට හැපත යනවා. එතකොට අපි මැනේජ් කරන්න පුළුවන්. අපිට CRM කතන්දරේ ගේන්න පුළුවන්. එතකොට ලංකාවේ તો CRM මැනේජ් කරන අපේ යාළුවෝ ඉන්නවා. අපි ගත්තොත් එහෙම මම දන්න විදිහට shout out කියලා platform එකක් තියෙනවා. bus flow CRM කියලා local මේවා තියෙනවා platform තියෙනවා. ඉතින් මේවා ගත්ත CRM එකට දාගෙන you got to target. ඊට පස්සේ you got to start educating them. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ තමුන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩකාරයෙක් කියලා පෙන්වන්න educate කරන්න ගන්න ඕන. So that is part of you got to develop content to meet them. And then then also look at a way to incorporate WhatsApp. So what's email direct marketing, WhatsApp marketing very critically පාවිච්චි කරන්න පුළුවන් targeted segment එකකට යන්න. ඒකට ඔයගලන්ට තියෙන්නේ අපිට මෙච්චර අපි ඉන්නවා මගේ population එක මෙච්චරයි මේ population එකේ මගේ catchment එකට ගෙනවා මේ ඉන්නේ 500 මේ ඉන්නේ decision makers ලා මේ ඉන්නේ recommenders ලා මේ ඉන්නේ researchers ලා කියලා ඒ තුන් දෙනාට අවශ්‍ය කරන විදිහට තමුන්ගේ brand image එක හදාගන්න මේ digital content process delivery එක automate කරන්න පුළුවන්. ඒකට ගත්තොත් මේකේ ගොඩක් ඔය HubSpot වගේ tool එකක් ගත්තොත් එමේ මුළු process එකම automate කරලා දෙන්න පුළුවන්. හැබැයි දැන් උනත් ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් අලුතෙන්ම එන දේ තමයි දැන් ඔය වගේ කතා කරන්න ගත්තාන් පස්සේ you got to look at omni channel chats. ඒ කියන්නේ අපි Facebook එකේ හරි වෙබ්සයිට් එකේ chat එක තියෙනවා මේ ඔක්කොම එකත් ගෙනල්ලා ඔයගොල්ලන්ගේ search කරන්නේ omni channel chat bots කියන ඒවා. ඒකට ඒ වගේ දේවල් වලට පොඩි ගාණක් දීලා ගන්න පුළුවන්. ඒවා කරන කම්පැනිස් උත් ලංකාවේ ඉන්නවා. එතකොට ඒ වගේ කම්පැනිස් වලින් පුළුවන් ඔයගොල්ලන්ට මේ මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් අපි මූලික ප්‍රශ්න ටික අඳගෙන ඊට පස්සේ තව ප්‍රශ්නක් තියෙනවා නම් ඔයගොල්ලන් ගාවට එන්න. එතකොට ඔයගොල්ලෝ මම දෙන්න පණිවිඩය තමයි අපි සේල්ස් කරන්න ඉන්නවා නම් අපි කියලා බලන්න content marketing කතන්දරේ content based sales කරන්නේ කොහොමද? එතකොට email based content marketing කරන්නේ කොහොමද? ඊට පස්සේ interest based content marketing කරන්නේ කොහොමද?
ඊට පස්සේ omni channel chats වලට යන්නේ කොහොමද ඔය කතන්දර ටික ගත්තාම ඔතන තියෙනවා ලොකු ස්පේස් එකක් ඔයගලන්ට එක්ස්ප්ලෝර් කරලා බලන්න. right අපි දැන් අපි හිතන අපේට උත්තරයක් දුන්නයි කියලා ඊළඟට ඒ වගේම හරි රොකේ ඒ වගේවට මේ ප්‍රශ්නේ හරි කොටයි ආන්සරේ හුඟක් දිගයිනේ. නෑ සමහර මිනිස්සු ප්‍රශ්න අහනවා ඒ කියන්නේ වැරදි දෙයක් නෙමෙයි කියන්නේ අපිත් එහෙම තමයි අපේ නැචරල් හැබිට් අපේ ප්‍රශ්නේ හුඟක් සරල ප්‍රශ්නේ සමහරට උත්තරේ දෙන්න අපි දෙන්න ඕන මේ හැම පැත්තම හිතලා ඉවරලා උත්තරයක් දෙන්න ඕනේ. එහෙම නැතුව සරල උත්තර දූලා ඉවරලා දුන්නොත් එම දැන් අර ටී-ෂර්ට් එකට වුණත් මට උත්තරේ සරල උත්තරේ තමයි I don't think it will be successful because but මම එක්ස්ප්ලেইন කරාම තමයි මිනිස්සුන්ට තේරුණා මෙන්න මේ රීසන් එක තමයි රෝහන් මේක කියන්නේ කියලා. ඒක නිසා තමයි අපි උගත් දීර්ඝ උත්තර දෙන්න එක්ස්ප්ලනේෂන් එකක් හැටියට. මේ මම මේ එක ප්‍රශ්නයක් ගන්න මේ database management software ගැන අහලා තියෙනවා. මෙහෙමයි database management කිව්වම ලෝකේ තියෙනවා මේ higher end එකේ IBM ලා Oracle ලා කට්ටිය ඉන්නවා. ඊට පස්සේ small and medium ගත්තාම එක එක කට්ටිය ගොඩක් ඉන්නවා. ඇත්තම කියනවා නම් මම ළඟදී software database management software අතපත ගාලා නැහැ. මම ඒක මගේ ටෙක්නෝලොජි ටීම් එකට හරි IT ටීම් එකෙන් තමයි ගන්න. ඉතින් ඒක මම එච්චර ඉන්වෝල්ව් වෙන්නෙත් නැහැ ඉවැලුවේෂන් පැත්ත. ඒක නිසා මට ඇත්තටම හොඳ උත්තරයක් ඔයාලට දෙන්න බෑ. හැබැයි ඒකේ අඩුපාඩුවක්වත් නැහැ. හැබැයි මම මේක කියන්න ඕන මම හිතන්නේ රොකිත් මාකට් එක එකගනවා. කම්පැනියක් තිබ්බ පළියට ආයතනයක් තිබ්බ පළියට ඒක ඇතුළට මේ ටෙක්නෝලොජි ඔබනවා කියන්නේ ඩිජිටල් දානවා කියන්නේ Facebook යනවා කියන එක නෙමේ තියෙන ප්‍රශ්න වලට විසඳුම. සමහරට මේ ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. මේ අපි හිතනවට වඩා ඒක පොඩ්ඩක් කරුණා කරලා අමතක කරන්න එපා. ඔව් ඒකත් එක්ක මට මේ පර්සනලි මෙසේජ් කරලා තිනවා පොඩ්ඩක් ඉන්න නම පොඩ්ඩක් බලන්නම් මට පර්සනලි මෙසේජ් කරලා තිනවා Deshan Leenage about company registration with this online service. Deshan, I'll come back to you. I think there are online services. Let me see how best that I could help you. There is a interesting question which we may have answered already. Safrasana, please give your expertise on how to work smart from home and better organizations and balance. ඒක නම් සාහන ලොකු ප්‍රශ්නයක් ඒක. අයියෝ ගක්ම රෑ වෙනකම්ම කතා කරන්න ඕන ප්‍රශ්නේ. එහෙමයි. So මං හිතන්නේ මේ ඔය බැලන්ස් කියන එක හරි ඉන්ඩිවිජුවල් දෙයක්. මට මම බැලන්ස් කියන්නේ දැන් සමහර අයට බැලන්ස් කියන්නේ උදේ 9ට ඔෆිස් එකට ගිහලා හවස 5ට ඇවිල්ලා ඊට පස්සේ ෆැමිලි එකත් එක්ක ඉඳලා මූවි එකක් බලලා නිදා ගන්න වෙන පුළුවන්. මට සමහරට බැලන්ස් කියන්නේ පැය 24ම එක දිගට වැඩ කරලා ඊට පස්සේ දවසේ පැය දෙකක් නිදාගෙන ආපහු පැය 24ක් අදින එක වෙන්න පුළුවන්. ඉතින් ඔය බැලන්ස් එක කියන එක හරි බ්‍රෝඩ්ලි කතා කරන්න එපා. ඒක මං හිතන්නේ මං එකග නැහැ. මං හිතන්නේ ඉන්ඩිවිජුවල් ඩිසිෂන් තමන්ගේ පාර්ට්නර් තමන්ගේ children තමන්ගේ අද කමිට්මන්ට්ස් තමන්ගේ හෙල්ත් එක අනුව තමයි ඔය හැමදේම තමන්ගේ පැෂන් එක තමන්ගේ කමිට්මන්ට් එක අනුව ඔය ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් අනිත් ස්මාර්ට් වර්කින් කියලා දෙයක් නැහැ. ඔය ස්මාර්ට් වර්කින් කියන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ ඔය මිනිස්සු දැන් මේ කාලේ හැම එකක් ඉස්සරහම කට්ටිය මේ ස්මාර්ට් කියලා දානවා මන් දන්නේ නැහැ ඇයි කියලා සමහරලාට. ස්මාර්ට් වර්කින්, ස්මාර්ට් හෝම්, ස්මාර්ට් රීටේල්, ස්මාර්ට් this, ස්මාර්ට් that කරපු දෙයක්වත් නැහැ මේ හැබැයි හැමකම ස්මාර්ට්. ඉතින් මම නම් ස්මාර්ට් වර්කින් කියලා දෙයක් නැහැ. දැන් මම පාවිච්චි කරන දේ තමයි මම පාවිච්චි කරන rescue time කියලා පොඩි tool එකක්. ඕගොල්ලෝ ඕනනම් Google එකට ගිහිල්ලා download කරන්න මම මේක මගේ team එකටත් inform කරලා තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ උනාට. මම enforce කරලා නැහැ. ඒ rescue time එකෙන් කරන්නේ මට සතියකට සැරයක් ඒකේ තියෙනවා summary එකක්. මම මොන websites ද බැලුවේ, මගේ productivity score එක කීයද, මම YouTube පැය කීයක් බැලුවද, Facebook කීයක් හිටියද, මම communication email වලට කොච්චර වෙලා spend කරාද, එහෙම කියලා. අනිත් එක free tool එක. ඒක මගේ mobile device එකේ activities and මගේ desktop activities දෙකම monitor කරනවා. ඉතින් ඊට පස්සේ weekly මට දෙනවා summary එකක් මෙහෙම කියලා. ඉතින් මම ඒක තමයි පොඩ්ඩක් benchmark එක හැටියට පාවිච්චි කරන්නේ. මොකෝ මාසයක් විතර පාවිච්චි කරාම සති 4ක තිස්සේ මගේ තියෙනවා average 75 82 ඒ වගේ range එකකට මම productivity score එක තමයි ගන්න එක තමයි මගේ අදහස. ඉතින් ඒක තමයි මට smart working කියන්නේ. ඉතින් මගේ productivity score එක හොඳ නම් if I'm still married and if I'm still healthy right, I think that's smart working for me right. ඉතින් අපි අනවශ්‍ය දේවල් විතර complicate කරගන්න එපා. හුඟක් simplify විදිහට හිතන්න මේ දවස්වල. තව වැදගත් දේවල් තමයි අපි ඔක්කොමලා ටිකක් frustrated මේ දවස්වල. අපි ඔක්කොමලා ටිකක් depressed because අපිට
ඉස්සර වගේ social life එක ගත කරන්න බෑ. We have to be a little bit more kinder, we have to be a lot more gentler to people, because these are difficult times to everybody, to you, to Yeah. me, to everyone. Which are difficult times, so we have to be good people now. For me, that's about being balanced. ඔය රොහන් කිව්ව අන්තිම ටිප් එකට සම්බන්ධව පොඩි කනෙක්ටඩ් ටිප් එකක් දෙන්න මම මේක ගොඩක් මේ ෆෝරම්ස් වලදී කතා කරලා තියෙනවා. සෆරස් විශේෂයෙන්ම ඔය බැලන්ස් එක ගේන්න නම් අපි ගෙදර ඉන්න working from home working from home as a working at home කියලා කතන්දර දෙකක් තියෙනවා සමහර කට්ටියට. දැන් working from home කියලා කියන්නේ උදේ ඉඳලා හවස වෙනකන් වැඩ. එතකොට working at home කියලා කියන්නේ ගෙදර ඉන්න අනිත් කට්ටියත් එක්ක වැඩ කරන ගමන් ජීවත් වෙන ගමන් වැඩ කරන එක. දැන් මෙතනදී ගොඩක් critical සෆරස් අපි විශේෂයෙන්ම අනිත් කට්ටියත් එක්ක අපි limit set කරගන්න, expectation set කරගන්න එක. When am I going to work? When I'm going to start? When I'm going to finish? ඒක හරි ක්‍රිටිකල්. නැත්තම් වෙලා තියෙන්නේ අපි උදේ ඉඳලා අර working from home කියලා සමහර කාට උදේ ඉඳලා හවසට අන්තිමට අර රොහන් කිව්වා වගේ කොරෝනාත් එක්ක තමුන්ගේ ගෙදරත් සමහර ඉන්න හැකියාව නැති වෙයි. ඒක නිසා you got to set the expectation, negotiate that. Okay, this is a particular time I'm going to work, this is a time that I'm going to spend time and also invest on quality. ඒ කතන්දරේ මම හිතන්නේ ඉතින් අපි උත්තරයක් දුන්නා. මේ එතන තව ප්‍රශ්න ටික දෙන harnessing for better, how can we target identify customer මම මේක දැක්කා. how රොහන් එක කැල්ලුවා ගන්නවද? මම ඒක ඇත්තට කියන්න මම ඒක දැක්කා. sorry ඔව් ඒක මම කියනවා දැන් මෙහෙම දැන් මේ තියෙන කාලය අනුව sales කියන එක ටිකක් අමාරුයි. ඒක තමයි ඇත්ත reality එක. හේතුව demand එක හරි need එක customer කෙනෙක් හරි potential එක්කෙනෙක් ගාව නැති නිසා නෙමෙයි. ඒ වුණාට ඒක අරගෙන ඉවරලා මිනිස්සු හැමතිස්සෙම විතර මම මේ සල්ලි වේදම් කරනවද එහෙම නැත්නම් මම මේ සල්ලි තියා ගන්නවද ලබන මාසෙ ඊට පස්සේ මාසෙ salaries ගෙවන්න හරි electricity bill එක ගෙවන්න හරි මොකක් හරි කියලා. මේවා මේ ඇත්තටම මේ real life problems. ඔය කට්ටිය හුඟක් කතා කරාට ඔය බැංකු වලින් facilities තාම හරියට distribute වෙන්නේ නැහැ small and medium size companies වලට. ඒක මගේ personal observation and realization. මොනා කරත් කට්ටිය අන්තිමට collateral ඉල්ලනවාමයි මේ බංකාවේ බැංකු. ඒ ලංකාවේ බැංකු වල හැටි ඒක බලාපොරොත්තු වෙන්න හරි අමාරුයි වෙන දෙයක්. ඉතින් කට්ටිය දැන් මේ අවස්ථාවේදී sales opportunities කියන එක දැන් මගේ ඒක තමයි අපිටත් sales අවශ්‍යයි. මොකෝ secure කරගන්න revenue එකක් අපේ expenses working capital එකට sustain කරගන්න. ඉතින් අපි මම නම් ඇත්තටම මේ අවස්ථාවේ බලන්නේ sales එකට වඩා ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ මට ඊයේ පෙරේද මගේ කස්ටමර්ස්ලා 4-5 දෙනෙක් කතා කරලා potential customersලා අපි කරපු අලුත් product එකක් platform එකකට ඒගොල්ලොන්ට ගන්න. ඉතින් මම ඒගොල්ලොන්ගේ එක කතා කරා මට තේරෙනවා දැන් මගේ දෙන platform එක ඒගොල්ලොන්ට ideal solution එක නෙමෙයි. ඉතින් මම ඒක කිව්වා. මම හිතන්නේ මොකෝ මේ අවස්ථාවේ අපි හැමතිස්සෙම fair වෙන්න ඕන කියලා. අපිට කොච්චර අමාරු වුණත් අපිට empathy තියෙන්න ඕන අනිත් මනුස්සයාටත් මේ වෙලාව අමාරු. එයාගේ අපිත් එක්ක වියදම් කරන මේ පොඩි සල්ලි ගන්න හරි එයාටත් වැදගත්. ඉතින් මම හිතන්නේ හොඳම sales තමයි අර කියලා දෙන the best sales are done when you are not selling කියලා. මම හිතන්නේ ඒ philosophy එක තමයි මම follow කරන්න advice කරන්නේ මේ කට්ටියට. මොකෝ sales කියන එක මේ අවස්ථාවේ ඔයාට product එකක් හරි solution එකක් නැත්නම් මේ COVID-19 තියෙන environment එකේ customers ලා demand කරන like a delivery service එකක්, health service එකක්, retail product එකක් හරි මොකක් හරි මම හිතන්නේ everything else is right now is a more of a like a special something extra. I think ඒවා පොඩ්ඩක් මම හිතන්නේ ටිකක් අමාරු වෙයි විකුණන්න කියන එක තමයි. ඉතින් be patient, just be patient, keep at it, don't try to sell it, be convinced that this is the right thing for your customers and I think it will happen. අර කම්පියුටර් ගැන කතාවක් තියෙනවා. අනේ මම ඒක කියන්න ඕන එක මේ රොකී sorry. මට ඉන්නවා කම්පියුටර් කෙනෙක් මට වඩා අවුරුදු 10ක් විතර මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියා. එයාට මට වඩා හුඟක් සල්ලිත් තියෙනවා මම හිතන විදියට. අපි කරොත් දෙයක් සතියකට පස්සේ එයා ඊට වඩා ගාන අඩුවට ඒක එළියට දානවා. so දැන් අපි පහුගිය මාසෙ ගත්තොත් එම් අපි අලුත් වැඩ දෙක තුනක් කරා. ඒක කරලා සතියක් ඇතුළත එයා ඒකම කොපි කට් එකක් අනිවාර්යයෙන්ම දානවා මේ එළියට මාකට් එකට අපිට වඩා ගාන අඩුවට. competitors will always be there. You have to keep moving forward, you have to keep innovating, you have to always think what is the next. And if a competitor can catch up to you that easily, you are also not innovating fast enough and you are not also differentiating yourself enough. So you can't complain about competition. You have to keep moving forward. That is my philosophy about competition.
Yeah. Right. That's an interesting. රුකි මං හිතනවා පොඩ්ඩක් ආපහු ෆ්‍රීස් වුණා. පොඩ්ඩක් බලන්න මේ රුකි ආපහු එනකම් මං සමහරට තව ප්‍රශ්නයක් පොඩ්ඩක් බලන්න. Thanks Dylan. Thank you for this. Safras, thanks a lot. And මොකක්ද what are Question from Christy Leonard. Business. Yeah. Sorry, Ruki, you froze for a moment. You froze again. Are you there? දැන් තියෙන situation එක surface level එකේ හොඳ නැහැ. But if you are smart enough in your business, එහෙම නැත්නම් අලුතෙන් business එක පටන් ගන්න. ක්‍රිස්ටි සහ අනිත් කට්ටියට මම invite කරනවා අපිට මේ ඉරිදා හවස 8:00ට මාත් එක්ක එක් වෙන්නයි කියලා. අපි කතා කරනවා why this is the best time to start a new business. අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඇයි මේ සුදුසුම කාලය කියලා. අදාට අපිත් එක්ක එකතු වෙන්න අපි ඔයගලන්ට කියලා දෙන්නවා ඇයි මේ කතන්දරේ හෙත්නේ තමයි best time කියලා. මොකද කෙටියෙන් කිව්වොත් එහෙම පිට්ටනිය කවුරුවක් නැති වෙලාවේ පුළුවන් ඉක්මනට ගෝල් එකක් ගන්න. ඒක තමයි දැන දෙන්නේ. මම රුකි තව දෙයක් කියන්න. මම හිතන්නේ entrepreneur කෙනෙක් වුණාම මෙහෙම you have to be passionate and everything about what you do. හැබැයි you should not be romantic. You know, there's a difference between, I think, being passionate and being romantic. Being romantic, you are so stubborn that you don't, when everything is seen out there, you're not willing to change your mind about how you do things. That, I think, is suicide. What you need to do is you have to be passionate about the work and your larger vision of how you want to build a business, a legacy, or change the world. Eka karna atare, you have to be willing to change your mind. Corona or C19 or COVID-19 or whatever it is, what it done is, it is asking us a question, how much are you willing to change to continue your passion? I think that's really important. So don't be too romantic about what you do and how you do, willing to change your mind, and it's perfectly fine. I don't think my company will exit out of this situation being what we are 3 months ago. And I know for a fact. But that's okay. Yeah. There is a interesting question by Navod, and අපි Navod අපි answer එකක් දීලා අපි පොඩ්ඩක් අපි අන්තිම topic එකේ කතා කරමු about how to use branding, how to use digital solutions for branding කියන කතන්දරේ. Naveen is asking what are the lifestyle solutions that the entrepreneurs could solve in new norm leveraging existing digital platforms? What are the lifestyle solutions that the entrepreneurs could solve in new norm leveraging existing digital platform? ඒ කියන මම මේ Navod, give us a quick feedback if we get this question right. You want to ask from us අපි දැන්ට තියෙන existing digital platforms පාවිච්චි කරලා lifestyle segment එකේ තියෙන ප්‍රශ්න වලට දැන් උත්තර හොයන්න දැන් sorry මේ වහන්නකෝ lifestyle segment එකේ තියෙන ප්‍රශ්න වලට දැනට තියෙන digital platforms පාවිච්චි කළාද උත්තරයක් ඕන. ටක් ගාලා උත්තරයක් දෙන්නකෝ බලන්න අපි ඊට පස්සේ කතන්දරයට එන්නම්. රුකි මම ඒකට මං හිතන දෙයක් දැන් මම මෙහෙම දෙයක් හිතන මට තියෙන මේ ප්‍රශ්න තමයි මේ දවස්වල හරි දාඩියයි. ඔව්. මේ දවස්වල හුඟක් අවුවනේ. දැන් අද තමයි පොඩ්ඩක් කරන්න වැස්සේ. ඉතින් ටිකක් uncomfortable එක තැනක වාඩි වෙලා පැය දෙක තුනක් දැන් පැය 16ක් විතර එක තැන වාඩි වෙලා මේ one call after the second call ඒ වගේ දැන් බලන්න අපි දැන් රාය 10යි දැන් 11 වගේ right තාමත් අපි දෙන්න මේ ඉන්නවා ඉතින් මෙතන තියෙනවා මේ කම්ෆර්ට් අපිට ඔක්කොම මේ හර්මන් මිලර්ස්ලා වගේ ඒවා මේ ගන්නත් බෑනේ ඒක ලක්ෂ 2ක් විතර වෙන පුටුවක්නේ හරිද so I think there's a අනිත් එක දැන් මම ඔයගොල්ලෝ දන්නේ නැති දෙයක් තමයි දැන් මම මේ කතා කරපු හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි උදේ ඉඳලා අපි මේ ඩෙස්ක්ටොප් එකේ බලාගෙන අපිත් අපේ මූණ දිහාම බලන් ඉන්නේ මොකද අපි වීඩියෝ කෝල් එක ආවත් අපේ හැබිචුවලි අපි යන්නේ අපේ මූණ දිහා බලන්න රොකීගේ මූණ දිහා නෙමෙයි මම බලන් ඉන්නේ හරි ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක හවස් වෙනකොට අපිට එනවා ඩිසීනස් එකක් එනවා S2 අමාරුයි ඉස්සරට S2කට රෙස්ට් එකක් නැහැ මේවා තමයි දැනට අපි අයිඩෙන්ටිෆයි කරගත්ත challenges ඉතින් මේවට තාම රෙගියුලේෂන් ඇවිල්ලා නැහැ norms ඇවිල්ලා නැහැ ethics ඇවිල්ලා නැහැ
best practices ඇවිල්ලා නැහැ. ඒ අතරේ මං හිතන්නේ technology solutions එයි සමහරවිට more comfortable, cheap and AC කරපු chairs, maybe virtual reality solutions that helps us to work and that cuts off soundproof system එකක් where even here that my family making noises will be okay. Maybe there are better background wearing solutions. ඒ වගේ there will be different things නව දෙනවා. ඒ එකක්වත් මේ දැනට තියෙන digital platforms වලින් currently are, in my opinion, are not servicing, because that was never a need. That was never an anticipated need from any of the digital platforms they were serving also. So මං හිතන්නේ this requirements will be fulfilled by a completely new set of companies who are innovative and who will rethink the business, reimagine the business differently. That is my answer, my think, Anawad, but we'll wait for your detail, maybe a little bit more details. Yeah. He says the answer is, our assumption is right. Now there are certain areas that has come up as some of the lifestyle trends that maybe that where there are solutions, particularly in health and wellness segment. There were certain amount of lifestyle products. Now what has happened is, due to this, I'm not saying everybody, there are enough and more people are උදේ නැගිටලා ඊට පස්සේ 10 වෙනකන් නිදාගෙන ඊට පස්සේ මොනාරි කාලා TV ඉඳලා බලලා එහෙම කට්ටිය නෙවෙයි, but there is a larger segment, I believe it is largely urban, who has become health conscious. ඒගොල්ලන්ට මේ කෑම ටිකක් ඒගොල්ලන්ට හොඳට කන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ exercises කරන්න ඕන. දැන් මෙතනදී අපිට තියෙනවා ලොකු requirement එකක් තියෙනවා. ඒතකොට අපිට ඒ කවුද කොහොමද කන්නේ කෑම මොනිටර් කරන්න පුළුවන්ද? අපිට ඒ requirement health එක මොනිටර් කරන්න පුළුවන්. මෙතනදී අපිට දැන්ට තියෙන platforms වලින් සෑහෙන දෙයක් ගන්න පුළුවන්. There are enough and more free apps for exercises to diets and everything. But in the same time, for an entrepreneur, now if you're looking at starting new, start small in a way to solve a big problem. Yes. And now if you're an entrepreneur, if you want to start a business, talk to us, we'll give you more support later. First thing that you should be asking is, what are the unmet needs? Then අපි එතන තමයි අපිට වෙලා තියෙන. අපි ගත්තොත් එහෙම ඔය නවොත් ගිහලා බලන්න pain and empathy map කියලා තියෙනවා. ගිහලා search කරපුවාම empathy map එක නෝ empathy map එක දාලා බලපුවාම වාගේ customer segment එකේ මොනවාද pains තියෙන මොනවාද gains තියෙන්නේ. ඒ දෙක බලාගත්තොත් ඔයගලන්ට තේරෙනවා මොකද්ද තියෙන gaps ටික කියලා. මේක largely කරන්න පුළුවන් වැඩක්. Design thinking influence මගේ ගොඩක් ඔය තියෙන solutions and design thinking. Sorry Rohan, that's how my mind works. So first the problem, then comes the idea. Without a problem, there's no point of you having zillion ideas, but without the right problem, you are not going to make money. So now that's a lifestyle is a huge segment that is opening up, but you got to move fast. You got to identify the first movers who are who has the speed and agility and capacity to learn, will survive and thrive. Right. අපි පොඩ්ඩක් අපි digital branding opportunities ගැන අපි කතා කරලා අපි අද අපේ chat එක පොඩ්ඩක් ඉවර කරමු රෝහන්. රුකි මම එක quick උත්තරයක් දෙන්න. මේ නුවන් අහලා තියෙන what need to consider for a multi vendor B2B e-com platform, wholesalers or retailers. My simple answer is, only thing you need is a customer who is willing to pay for it for you to build it. Yeah. Don't do anything unless someone is willing to pay for it. Yeah. If nobody is willing to pay for it, don't do it. You as just a company who can build a platform, building that is an absolute disaster. This is like we want to be Uber of this, Uber of that killer platform. None of that work. So I think you need to be very careful right now. Yeah. Rohan, what are the, apart from the traditional Facebook, LinkedIn, ඒ වගේ නැතුව are there emerging channels for people to build brands? So I think මේ දැන් මම ඊයේ පෙරේද දැකපු මටත් තාම මේ හරියට ලොකු ප්‍රැක්ටිස් එකක් නැති platform එකක් තමයි මේ TikTok. හරි දැන්
අපේ මන්දන්න මගේ මේ වයස වැරද්දද කියලා මට ඒක පොඩ තේරෙනවා අඩුයි බොරු කියන්න ඕනේ නැහැ that ඒකම ඇත්ත දැන් Instagram එකත් මම I was late coming in now I'm trying to build my platform on Instagram and all that as a I mean I always believe that we have to practice what you preach no we have to try yeah දැන් වාහනයක් ඩ්‍රයිව් කරන්න අපි උපදලා උපදුන්නේ නැහැනේ වාහනයක් කෙලවන්න අපි ඒක ඉගෙන ගත්තනේ ඉතින් ඒ වගේ TikTok උත් I will learn I may not have followers whatever but I'll do my thing and see how it will work for me to understand comment to people about it ඉතින් මං හිතන්නේ මෙහෙමයි මං හිතන්නේ මේ අපි මේ platform ගැන හිතන කරු කිටිය වැරදි මේතන මේ platform game එක නෙමෙයි තියෙන්නේ ultimately I always said marketing isn't about platform marketing is only about attention yeah how are you going to grab someone else's attention yeah if you are a good brand if you are a good solution because of your brand and solution being great and people need it you will grab attention otherwise you will use communication marketing or advertising you may use humor you may use seduction you may use romance you may use fear whatever platform to grab attention that's essentially what it is so the only thing you need to ask yourself is other කොතනද මේ මිනිසුන්ගේ attention එක වැඩියෙන්ම තියෙන්නේ Facebook, I think, is somewhere there, but it's stagnant. The fastest growing platform where attention is Instagram. For young people, it's a lot of TikTok. I saw very recently my FMCG brand that came up with the exercise at Karlathiam. But there's an emergence of new platforms also which nobody is talking about, like WhatsApp. WhatsApp groups are very powerful. But make a traditional marketing advertising platform වගේ digital platforms වලගේ structure වෙලා නැති නිසා we call it the dark social. ඉතින් මේ dark social කියලා mean කරන්නේ මේවා measure කරන්න මේවා identify කරගන්න හරියට තාම ලොකු platform එකක් හදලා නැහැ. ඒ කියන්නේ WhatsApp එකේ දැන් ඔය පොඩ්ඩක් advertising තියෙනවා but ඒ වුණාට there's really not much what's going on that we can comment unless you are in a group and you see what you are reading. It's not a structured thing like Facebook or Instagram or LinkedIn or Google or whatever. ඉතින් මං හිතන්නේ ඕක තමයි platform එක. ඉතින් මම නම් කියන්නේ මම ඔය platform කියලා chase කරන්නේ නැහැ. What my observation is that where are my children today spending time? If I look at my two sons, their biggest time today is spent on YouTube and Fortnite. So I will ask myself, how do I get my brand and product or solution in front of in Fortnite or in YouTube? Because Fortnite and then talking about Minecraft and all that because for them that e-gaming space is becoming a big attention seeker right if you ask them who their heroes are their medias and there are some names being thrown at me so for me if my target audience is obviously my children are small but if there are teenagers and they are in that space I need to ask myself, what do I know about Fortnite? What do I know about the gaming space? How do I be part of that as a brand? How do I be part of TikTok? How do I be part of LinkedIn? Because it's a professional network and they have attention. So these are the stuff I think you need to think about. I think we need to ask the right questions before talk about platforms and what we are doing. Yeah? Right. Because what happens is that it's not about the platform per se that is the customer need and ultimately the customer requirement where the customer is what sort of experience that the customer is requiring so එකන දෙසා තමයි අපි ගොඩක් වෙලාට ඔය අලුතෙන් ඔය බ්‍රෑන්ඩ් කතන්දරයක් ඉමර්ජ් වෙනවා yeah Viber එකට යන්න දැන්ට පුළුවන් හෙට අනිද්දා වෙනකොට WhatsApp උත් එයි සහ ultimately human interface එකකට යන්න පුළුවන් විදිහට single process එක මේ කතන්දරේ interaction එක යනවාද කියන එක. ඉතින් මේ කතන්දරේ මේ omni channel customer interactions is key. ඔය ටික තමයි අපිට කියන්න දෙන්නේ. මොකද අපි දැන් stand pack රුකි අපි පැයකමාර කතා කරලා රුකි මම දන්නෙත් අපි දෙන්න මේම කතා කරන්න නවත්තන්න ඕන අපි දෙන්න ඔහොම chat කරන්න පටන් ගත්තාම set වුණාම කතා කරනකොට අත් දේවල් ගැනනේ ඒක තමයි
ඊට පස්සේ දැන් අපි මේ power up Sri Lanka කියලා ගෙනාවේ my friends because that Oh. the economy will suffer due to corona, because if corona will not go away from us for the next 1.5 years. We will suffer. The only way that we can keep the economy going is supporting SMEs, because sometimes bigger players, they don't have the mobility. SMEs, you guys, you have the capacity to change the pace of this economy. You guys can power up this economy for recovery. So that's why we thought that it is our mandate to provide that platform. එතකොට මේ platform එක හරහා අපි කරන්න යන්නේ, that means you come to on Facebook. It's primarily Facebook driven platform. Come to Power Up Sri Lanka. Api, some of my colleagues, Shamim, please type in the address over here. It's required. So come connect with us, and then we'll help you to get inspired. අපි ඔයගලන්ට මේ partner ලබා ගන්න, හිතේ partner ලබා ගන්න උදව් කරන්න. අපි ඔයගලන්ට හැදෙන්න, ඒ කියන්නේ මොන හරි ඉගෙනුම තුලින් best practices, next practices මොකද්ද වෙන්න ඕන, කොහොමද නැගිටින්නේ කියලා අපි අතහිත දෙන්න. ඕගොල්ලන්ට වෙනස් විදිහේ ගමනක් යන්න අපි උදව්වක් දෙන්න. ඒකත් එක්කම යන ගමන් ඕගොල්ලන්ට මේ තනියම කරන්න බෑ. අපි මේකේ අපේ ටැග්ලයින් එක තමයි එක්ක නැගිටිමු කියන එක, Power Up Sri Lanka කියන එකේ අපි ඕගොල්ලන්ට කනෙක්ෂන්ස් හදලා දෙන්න. එතකොට ඒ දේ සඳහා අවශ්‍යයි චරිත් කියලා තියෙන හම්බෙන්න ඕනයි කියලා, කතා කරන්න ඕනයි කියලා චරිත් මෙසේජ් එකක් දාන්න. අපි කනෙක්ට් වෙමු. අපි ඔයගලන්ට උදව් කරන්න තමයි අපි මේ සැදී පැහැදී ඉන්නේ. මොකද්ද මේ කතන්දරේ? එක පැත්තකින් ගත්තාම අපිට කියන්න පුළුවන් අපි ඔක්කොම අසරණයි කියලා. අපි ඔක්කොටම සිංහලයේ කිව්වොත් හොඳටම කෙලවෙලයි කියලා. නමුත් අපිට වෙනස් විදියකට හිතන්න පුළුවන් නම්, අපිට ස්පීඩ් එක ගේන්න පුළුවන් නම්, අපි මොකක් හරි මේ තියෙන ප්‍රශ්න ටික අඳුරගෙන ඩොට්ස් ටික කතා කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් ප්‍රශ්න අඳුර ගන්න. ඒ ප්‍රශ්න වලට අලුත් જાතිය උත්තර දෙන්න වඩා ඉනෝවේටිව් සොලියුෂන්ස් දෙන්න පුළුවන් නම්, then we can turn this game. So that's what we want to do as Power of Sri Lanka. So we are coming in 361 degrees. We have been in the corporate sector. ලංකා විශාල ආයතනත් එක්ක අපි ගැවසිලා අපි මෙහෙවරක් කරා අවුරුදු 20ක් පුරාවටම. දැන් අපි මේ අවස්ථාවේදී අපි pivot කළා. ඒගොල්ලන්ටත් අපි උදව් කරන ගමන් SME කට්ටියටත් අපි උදව් කරන ගමන් අපි අපේ අලුත් ගමනක් උදව් කරගෙන ඉන්නවා. ඒකයි අපේ ගමන. අද මම එකතු කරගත්තා මගේ මිත්‍ර රෝහන්, ලංකාවේ ඩිජිටල් ශාස්ත්‍රයේ දැවැන්තෙක්, Google සමාගමේ හිටපු country manager, ඒකත් එක්කම වෙනත් ආයතන වැඩ කළා. දැන් digital space එකේ ව්‍යවසායකයෙක්, consultant කෙනෙක්, digital specialist කෙනෙක්. ඒකත් එක්ක අපි සෑහෙන දෙයක් කතා කරගත්තා. Rohan, just before we let you go, is there one single simple message that you want to share with our viewers today? මම හිතන්නේ අර මෙමයි tough times don't last, tough people do කියලා කියන්නේ. I think that's all I can say. Be tough, but be tough කියන්නේ මේ be nice to people, be empathetic, be understanding, be patient to people. Inside about the challenges you are faced, be tough. That's my message. Rookie, මම හිතනවා පොඩ්ඩක් signal එක මේ වෙලා තියෙන්නේ. Let's see whether Rookie will come back. Ngaka, thank you කියලා කියනවා. Thank you very much. It's absolute pleasure. Yeah, Rookie, sorry. So whatever happened, yeah. Okay. Thank you. So then I'll catch up with you. Thanks, Ron. Thanks, my friends. So that I'll catch up with you on this Sunday about why this is the best time to start a business. Thank you very much. Thank you. Stay safe, everyone. Thank you, Rookie. Stay safe. Yeah. Bye, guys.